බෙලෙක් ඉන්නවා ගොළු බෙල්ල අරගෙන කකුලෙන් පා ගන්න පුළුවන්ද කියන්නේ කරන්න බෑ කරන්නෙත් නැහැ කරන්නත් එපා ඒකවල ගස්වල පණුව කීටියෝ ඉන්නවනේ උන් අල්ලගෙන ගිහින් හරිද ඕපෙර මොකද පුළුවන් උන් ගිහලා වතුරේ පලිබෝධක දැන් ඉන්න භූමියේ ඉන්න පලිබෝධක පුරාකම් වලට හානි කරන පලිබෝධකයා භූමියේ ඉන්නවා මොකද වෙන්නේ ඊළඟ පාරක් දැන් හැදෙනවත් එක්ක පලිබෝධකය කෙලින්න හානි ඊකපොත ළමයි ඉක්කිනේ තමයි ලාසා අනිත් එකනා අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුරකථන හැමෝටම අපි ගිය සතියේ මට මතක ඇටියට හර්ථ සංකල්පය සඳහා කෘෂිකාර්මික ක්‍රියාවලිය ගැන අපි කතා කරා. එතකොට අකාබනික පෝරේදීමේ වාසි ගැන අපි කතා කරා. ඊළඟට අකාබනික පෝරේදීමේ අවාසි ගැන අපි කතා කරා. ඊළඟට කාබනික පෝරේදීමේ වාසි ගැන කතා කරා. මේ ටියුට් එකේ තියෙන අකාබනික පෝරේදීමේ වාසි කියලා. අකාබනික පෝරේදීමේ වාසි නෙමෙයි. එතන මාතෘකාව වෙනස් වෙන්න ඕනේ. කාබනික පෝරේදීමේ වාසි කියලා. ඊට පස්සේ අපි සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම කියන තැන තමයි මම හිතන්නේ අද තියෙන්නේ. මට පොඩ්ඩක් ඔයාලා කියන්නකෝ. දැන් අද ඉඳලා තියෙන්නේ එතන නේද? ඔව්. සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම. ඒ කියන්නේ දැන් අපි හැම වෙලාවෙම මතකයේ තියෙන ඕන දෙයක් තමයි අපි මේ ඉගෙන ගන්න මොකද්ද? හරිත සංකල්පය උදෙසා කෘෂිකාර්මික ක්‍රියාවලිය. හරිත සංකල්පය උදෙසා කෘෂිකාර්මික ක්‍රියාවලිය. හරිද? ඒ කියන්නේ හරිත සංකල්පය ක්‍රියාත්මක කරන්න කෘෂිකාර්මික ක්‍රියාවලිය වෙනස් කරගන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ. නැත්නම් මේ කෘෂිකාර්මික ක්‍රියාවලිය අඩු මුදලක් වැය කරගෙන කෘෂිකාර්මික ක්‍රියාවලිය කරන්නේ කොහොමද? රසායනික වල නැතුව කරන්නේ කොහොමද? එහෙම නෙමෙයි. හැම වෙලාවෙම හිතේ තියාගන්න. අපි මේ කතා කරන්නේ හරිත සංකල්පයේ උදෙසා කෘෂිකාර්මික ක්‍රියාවලිය. ඒතකොට හරිත සංකල්පයේ උදෙසා මේක කරනකොට සමහර විට වාණිජමය කෘෂිකර්මාන්තයට මේක ගැලපෙන්නේ නැහැ. වාණිජමය කෘෂිකර්මාන්තය කියන්නේ මොකද්ද? වාණිජමය කෘෂිකර්මාන්තය කියලා කියන්නේ මුදල් උපයීම සඳහා සිදු කරන කෘෂිකර්මාන්තය. මුදල් උපයන්න කරන කෘෂිකර්මාන්තය. ඒ කියන්නේ මුදල් උපයන්න කරනවා කියන්නේ වාණිජමය කෘෂිකර්මාන්තය තමයි ඔය වැලිමඩ පැත්තේ තියෙන්නේ. අල හිටවනවා. එකපාර අල කිලෝ ටොන් ගාණක් ගලවනවා. නේද? ඒවා වාණිජමය කෘෂිකර්මාන්තය. ඒක විකිණීම සඳහා. ඒක විකිණීම අරමුණු කරගෙන මුදල් අරමුණු කරගෙන කරන දෙයක්. ඒකට වාණිජමය කෘෂිකර්මාන්තයෙන් නිෂ්පාදනය කරන නිෂ්පාදන පරිභෝජනයට ඇත්තටම සුදුසු නැහැ. හේතුව තමයි ඒක ගොඩක් දුරට ඒවයි තියෙන රසායනික ද්‍රව්‍ය. හැබැයි කාබනික කෘෂිකර්මාන්තය හරිත සංකල්පයේ උදෙසා සිදු කරන කෘෂිකර්මාන්තය ගත්තොත් ඒකේ ඵලදාව වාණිජමය කෘෂිකර්මාන්තයට වඩා අඩු වෙන්න පුළුවන්. වාණිජමය කෘෂිකර්මාන්තයට වඩා අඩු වුණාට ඒක ආහාර සඳහා ඉතාම සුදුසුයි. ආහාර සඳහා සුදුසුයි කියන්නේ විස රසායනික ද්‍රව්‍ය කිසිවක් මේවයි අඩංගු වෙන්නේ නැහැ. එතකොට මේ හරිත සංකල්පයේ උදෙසා කෘෂිකාර්මික ක්‍රියාවලිය සැලසුම් කිරීමේදී කාබනික ගොවිතැන එකට අපි දාන එකක් තමයි කාබනික ගොවිතැන. මේ කාබනික ගොවිතැන ගැන තමයි කතා කරගෙන යන්නේ. ඒක කාබනික ගොවිතැනේ තව එකක් තමයි කාබනික ගොවිතැන කරද්දී අපි අනුගමනය කරන්න ඕන තව දෙයක් තියෙනවා. සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම. සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම කියලා කියන්නේ ජීව විද්‍යාත්මක ක්‍රම වලින් අපිට පුළුවන් වල් මර්ධනය කරන්න. ඊළඟට ජීව විද්‍යාත්මක ක්‍රම වලින් අපිට පුළුවන් පලිබෝධකින් විනාශ කරන්න. හරිද? ඊළඟට යාන්ත්‍රික ක්‍රම වලින් අපිට පුළුවන් වල් මර්ධනය කරන්න. යාන්ත්‍රික ක්‍රම යොදාගෙන අපිට පුළුවන් පලිබෝධකින් විනාශ කරන්න. ඊළඟට ආගමික පිළිවෙත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේවා විශ්වාස කරන්නේ නැති වෙන්න පුළුවන්. විද්‍යාව ඉගෙන ගන්නකොට ගොඩක් දේවල් විශ්වාස කරන්නේ නැහැ තමයි. විද්‍යාව කියන දේ ඉගෙන ගත්ත කෙනෙක් සහ විද්‍යාව උගන්වන අය ගොඩක් වෙලාවට
90%කට වඩා මෙයා විශ්වාස කරන්නේ නැති අය. ඒවට මම කියන එක විශ්වාස කළ යුතු දේවල් තියෙනවා. අපිට නොපෙනෙන විශ්ව බලවේග තියෙනවා මේ ලෝකේ. අපිට නොපෙනෙන බලවේග තියෙනවා. හොඳම උදාහරණ තමයි හොඳම උදාහරණය තමයි සුනාමි. සුනාමි අවස්ථාවේදී ඔයාලා දකින්න ඇති වෙරළබඩ තිබිච්ච කිසිම බුදු පිළිමයකට හානි සිදුුනේ නැහැ. කිසිම බුදු පිළිමයකට හානි සිදුුනේ නැහැ. හරිද? හැබැයි සමහර තැන්වල බුදු පිළිමයකට හානි සිදු වුණා. සමහර තැන්වල වුණා. සමහර තැන්වල තිබිච්ච බෝධීන් වහන්සේලාට හානි සිදු වුණා. සමහර තැන්වල හානි සිදු වුණේ නැහැ. හානි සිදු වෙච්ච පිළිම වහන්සේලා බැලුවා නම්, හානි සිදු වෙච්ච බෝධීන් වහන්සේලා බැලුවා නම්, ඒ තැන් මිනිස්සු වැඩි වන්දනා කරපු නැති තැන්. මිනිස්සු නිතර උදේ හවස වන්දනා කරන තැන්. හැමදාම ගිහිල්ලා වඳින තැන්, වඳින පුදන තැන් වල කිසියම් බලවේගයක් තිබුණා. ඒවා බේරලා තිබුණා. ඒ කියන්නේ අපි නොදකින විශ්ව බලවේග තියෙනවා. ඒව තියෙනවා. එතකොට කුෂිකර්මාන්තයේ සඳහාත් අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉස්සර කුෂිකර්මය, ඒ කියන්නේ ඉස්සර වගාවන් කරද්දී ඔයාලා දන්නවද දන්නේ තිබුණා මේ අමාවක දවස් තිබුණා. අමාවක දවස් වලට කරන්න ඕන දේවල්. අටවක, පුරා අටවක, අව අටවක සඳ ගෙවිගෙන යන කාලෙදී ඔන්න මම ඒවා හරියටම දන්නේ නැහැ මම ඒවා ඇත්තටම. මේ දේවල් තිබුණා කියලා මම දන්නවා. දැන් සමහර ගස් කපන කට්ටිය මේ ඉස්සර තිබුණා මේ ඔය අමාවක දවසට ගස් කැපුවම ගුල්ලෝ විදින්නේ නැහැ කියනවා ලෑලි වලට. ඒවයි සත්‍ය බවක් තියෙනවා. හරිද? හැබැයි ඒක කොහොමද කියලා අපිට විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. හැබැයි ඒක සත්‍යතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔය මේ කුමුරක් එහෙම නැත්නම් හේනක් කොටන්න. එහෙම නැත්නම් වගාවක් පටන් ගන්න ආරම්භ කරන්න සූදානම් වෙන එක. ඒකට අපි තියෙන ගොවීන්ගේ පරණ කට්ටිය දැන් ආච්චිලා තියලා ඇහුවොත් එහෙම කියයි. පොයට කලින් මේවා කරන්න ඕනේ, පොයෙන් පස්සේ මේවා කරන්න ඕනේ. මේ වගේ දේවල් තියෙනවා. එතකොට එහෙම කරාම මේ ඇත්තටම තනකොළ මර්ධනය කරන්න පුළුවන් ලේසියෙන්. පලිබෝධකයන්ගෙන් හානි සිදු වෙනවා ගොඩක් අඩුයි. ඒ වගේ තියෙනවා. ඊළඟට ඔයාලා දන්නවා මොකක් හරි සුබ කාර්යයක් කරන්න කලින් අපි මල් පැලක් හදලා පහන් පත්තු කරලා මේක හතර කොනේ පහන් පැල් හතරක් හදලා ඒ වගේ දේවල් කරනවා. නේ ඊට පස්සේ පිරිත් පැන් නිහින එක කරනවා. නේ ඊට පස්සේ පූජා කරපු මල් ටික ගිහිල්ලා කුඹුරට ඉනමයි ඒක දැකලා තියෙනවා. පූජා කරන මල් ටික. හරි? හවස බුද්ධ වන්දනාවේදී පූජා කරන මල් ටික පූජා කරලා ඉවරනාට පස්සේ උදේට ඒවා අයින් කරද්දී මේ මල් ඔක්කොම අරගෙන ඒ ඔක්කොම මල් අරන් පිටි කඩලා ගිහිල්ලා කුඹුරේ හැමතැනම තැන් වල ඉහිනවා. සත්තු වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙන ආගමික පිළිවෙත් තියෙන අපිට ඒවා අතහරින්න බෑ. එතකොට සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම ගත්තොත් එහෙම අපිට යා ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජීව විද්‍යාත්මක ක්‍රම. එකක් ජීව විද්‍යාත්මක ක්‍රම. දෙවෙනි එක තමයි යාන්ත්‍රික ක්‍රම. දෙවෙනි එක යාන්ත්‍රික ක්‍රම. තුන්වෙනි එක තමයි ආගමික පිළිවෙත්. ආගමික පිළිවෙත් තුන ලියා ගන්න. දැන් ඔය අතරම ලියා ගන්න ටියුට් එක. ජීව විද්‍යාත්මක ක්‍රම තියෙනවා, යාන්ත්‍රික ක්‍රම තියෙනවා, ආගමික පිළිවෙත් තියෙනවා. එතකොට අපි දැන් එකින් එක කතා කරගෙන යමු. එක නම් දේවල් වලට කියලා දෙන්න. හරි සමහර දේවල් තියෙනවා. මේ පාඩමේ සමහර දේවල් තියෙනවා. ඒවාම කියලා දෙන්නේ. ඔයාලට කරන්න නෙමෙයි. ඒ කියන්නේ මේවා අපි දැනගෙන ඉන්නවා මිසක් සමහර දේවල් කරන්න හොඳ නැහැ. සතෙක් අල්ල ඉවරලා දැන් ඔයාලට පුළුවන් ද කියන්නේ ගොළු බෙල්ලෙක් ඉන්නවා. ගොළු බෙල්ල අරගෙන කකුලෙන් පා ගන්න පුළුවන් ද කියන්නේ? බෑනේ. කරන්න බෑනේ. කරන්නෙත් නැහැ. කරන්නත් එපා. ඒතකොට ගස්වල පණුව කීටියෝ ඉන්නවනේ. උන් අල්ලගෙන ගිහිල්ලා. හරිද? කෝපේරට මොකටද පුරවලා. උන් ගිහිල්ලා වතුර හිතට දාන්න පුළුවන්ද අපිට? මැරිලා යන්න කියලා. උන් අරන් ගිහලා ගිනි ගොඩකට දාන්න පුළුවන්ද? කරන්න බෑනේ. කරන්නත් එපා. හරි. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා අපිට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වා කියලා ඒක පෞසිද්ධ වෙන දෙයක් නෙමෙයිනේ. ඔයාලට ප්‍රශ්න පත්‍රයට ලියන්න ඕන නිසා මම මේ උගන්වන්නේ. මුලින්ම කිව්වා මේක කරන්න එපා. මේවා කරන්න එපා. ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න සඳහා විතරක් මේවා ඔයාලා පාවිච්චි කරගන්න. ඒ අරින්න කරන්න එපා. හරිද? සත්තුන්ට හානි වෙන්නේ නැති වෙන්න, ජීවිත හානි වෙන්නේ නැති වෙන්න ඕන තරම් කුෂි කර්මාන්තේ කරන්න පුළුවන් ක්‍රම
තියෙනවා. ඒවත් මම කියලා දෙනවා. ඒකවල සත්තු මරන්නේ නැතුව මේක කරන්න පුළුවන් ඕන තරම් දේවල් අපිට තියෙනවා. එකක් තියෙනවා පලිබෝධකයන්ගේ බිත්තර එහෙම නැත්නම් කීටයින් ඒ කීට අවධියේදීම විනාශ කරලා දාන වෙනත් ජීවි කාණ්ඩ බෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි ගමු අපි හිතමු දැන් බත් කූර දන්නවනේ බත් කූර. ඔයාලා දැකලාද බත් කූර නිතරම ගොයම් පැල උඩ එහාට මෙහාට යනවා. ඒ ඇයි මේ බත් කූර ආහාර ගන්නවා. ඔය ගොයම් වගාවට හානි කරන ඔය ඉන්නේ ගොයම් මැස්සෝ ඒ වගේම තව වෙන වෙන මැස්සෝ වර්ග ඉන්නවනේ. ආන්හි සතුන් මෙහා ආහාර ගන්නවා. ඒක ජීව විද්‍යාත්මක ක්‍රමයක්. කීටියත් ආහාර ගන්නවා. ඔය ජීව විද්‍යාත්මක ක්‍රමයක්. එහෙනම් සමහර කුරුල්ලෝ වර්ග ඉන්නවා. සමහර කුරුල්ලෝ වර්ග ඉන්නවා. ඒ කුරුල්ලෝ මොකද කරන්නේ? ඔය ගොයම තුල ගොයම එහාට මෙහාට දැම්මම පොල් කිච්චෝ. අර කළු පාට එකක් පොල් කිච්චා කියන්නේ. මීචා කියලා කියනවාද? ආන් ඒක. අන්න එයාලා කරන වැඩක් තමයි ඔය ඇවිල්ලා ගොයමට ඇවිල්ලා ඉන්න පණුව අරන් ගිහලා කොටලා උන් කනවා. කොණ්ඩ කුරුල්ලත් ඒ වගේ සතෙක්. හරිද? එතකොට දැන් එයාලගේ ප්‍රයෝජන අපි ගන්නෙ කොහොමද? අපිට ඔය පොල් කිච්ච වෙන මීචෝ කියන සත්තු ඇති කරලා අතහරින්න බෑනේ. ඒකට කරන්නේ මෙහෙම උපක්‍රමයක් කරන්න. හරිද? කුඹුර මැද හිටවන පොල් පිටි. කුඹුර මැද පොල් පිටි හිටවන. පොල් පිට කොහොමද හිටවන්නේ? පොල් පිට ඔළුව උඩට. මෙහෙම ඔළුව උඩට ගිහින් හිටවනවා. තනින් තන හිටවලා දැකලා සමහර තැන්වල වගාවල මේ පොල් පිට හිටවලා තියෙනවා. ඇයි මේ හිටවන්නේ? පොල් පිට හිටවම කුරුල්ල වෙල මේකේ වහනවා. කුරුල්ල වෙල මේක වහලා බලාගෙන ඉන්නවා. ඉඳලා සත්තු දැක්ක ගමන් ගිහින් අල්ලනවා. ඒ දවල් කාලේ රැට මේකේ බකමෝන බස්සා වගේ සත්තු ඇවිල්ලා වහනවා. එයාලා මේක කුඹුර දිහා බලන් ඉන්නවා රැට. එයාලා තමයි සිකියුරිටි ගාර්ඩ්ලා දවල් වල වෙනස කට්ටියක් රැට ෂිෆ්ට් එක මාරු වෙලා වෙන අය ඉන්නේ. මේ බකමෝන බස්සා වගේ සත්තු මොකද කරන්නේ? රැට මේක ඉඳගෙන ගොයම තුල එහාට මෙහාට යන මීයෝ ගිහිල්ලා අල්ල ගන්නවා. අන්න ඒක ජීව විද්‍යාත්මක ක්‍රමයක් ඒක. හරිද? ඒක ජීව විද්‍යාත්මක ක්‍රමයක්. එතකොට තව තියෙනවා කෘමි විකාශක ද්‍රව්‍ය. ඒ කියන්නේ කෘමි විකාශක ශාක වර්ග වවන්න පුළුවන්. ඔයාලා දන්න දහස් පෙතිය. ඊළඟට කපුරු. හරිද? ඊළඟට මදුරු තලා. මෙන්න මේ වගේ ශාක වර්ග. ඒවා දැන් කුඹුරක නම් කුඹුරේ නියර දිගේ වවනවා මේවා. නියර දිගේ හොඳට දහස් පෙතියක්. මල් පිටුල හැදෙන්න වවනවා. දහස් පෙතිය වල තියෙන අර සැර ඒ අපිට එච්ච සැර නැති වුණාට මේ කෘමීන්ට මේක මාර සැරයි. කෘමීන් ඉන්නේ නැහැ. එතන මොකද කෘමි විකාශක ද්‍රව්‍ය නිසා ඉන්නේ නැහැ යාළුවා. එහෙම නැත්නම් කොහොඹයට තලලා පොඩි කරලා පල් කරලා ඒ පල් වෙච්ච එක අපි හිනවා වගාවට. ශේෂ්ත්‍රය අපි හිනවා. ශේෂ්ත්‍රය කියලා කියන්නේ මෙතෙන්දී වගා භූමිය. වගා භූමිය හිනවා. එතන මොකද වෙන්නේ? ඒකේ තියෙන දැඩි දුර්ගන්ධය සහ ඒ කොහොඹයට පල් කරාම එන ඒ රසායනිකය ඒ සතුන්ට ගොඩක් විසයි. ඒ සතුන්ට විස නිසා සමහර සතුන් කීටෝ මිය යාම පවා සිද්ධ වෙනවා. ඒ එහෙම නැත්නම් ඒගේ සුමුගුල් සත්තු ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් අතහැරලා යනවා. ඒක ජීව විද්‍යාත්මක ක්‍රමයක් විදිහට ගන්න පුළුවන්. එතකොට තව මෙහෙම දෙයක් කරනවා. වගා බිම් වල රාත්‍රී කාලෙදී පහන් දානවා. දැන් මට මෙන්න මේක කියන්න. සමහර දවස් තියෙනවා නේද ගෙදර ලයිට් දැම්මම එක එක જાතියේ নানা ප්‍රකාරයේ මැස්සු වර්ග ඇවිල්ලා ලයිට් වටේ කැඩි ඉන්නවා. දැකලාද නේද ඔයාලා? ඔයාලා දැකලා කුඹුරක් ආසන්නයේ නම් තියෙන්නේ. තව ඔයාලා ගෙදර දෙන්න කුඹුරක් ආසන්නයේ නම් අනිවාර්යෙන් මේක දකින්න ලැබෙනවා. කුඹුරක් ආසන්නයේ මේ ආසන්නයේ නම් මේක දකින්න ලැබෙනවා. හැබැයි ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් චුට්ටක් මෙන්න මේක අහලා බලන්න. දැනට අවුරුදු 20කට 25කට විතර කලින්. දැනට අවුරුදු 20කට 25කට විතර කලින්. ගෙදර හවසට පහනක් පත්තු කරන්න බෑ, ලයිට් එකක් දාන්න බෑ, මැස්සෝ පිරෙනවා. හැබැයි දැන් එහෙම මැස්සෝ පිරෙන්නේ නැහැ. දැන් සමහර අපේ ගෙදර මට මතක නැහැ දැන් අවුරුදු ගානකින් ගේ ඇතුලේ ලයිට් වලට මැස්සෝ පිරිච්ච ගාලා. හිතුවම මෙරු එනවා. මෙරු කියන එක පොළොවේ මම මෙරු නෙමෙයි මම මේ කියන්නේ විවිධාකාර මැස්සෝ වල. එහෙම එන්නේ නැහැ. දැන් මට මතකද අවුරුදු 10කින් 15කින් ආවේ නැහැ. හේතුව තමයි මිනිස්සු අධික ලෙස කෘමිනාශක භාවිත කරනවා. මිනිස්සු අධික ලෙස කෘමිනාශක භාවිත කරලා විශාල වශයෙන් මේ සත්තු මැරිලා තියෙන එකයි. එන්නේ නැත්තේ ඒකයි. හැබැයි ඉතින් මේ විදිහට කෘමිනාශක භාවිත කරලා කියන්නේ ඒක පස දූෂණය වීමට සහ ජලය දූෂණය වීමට ඍජුවම බලපානවා. ඒක අනිවාර්යයෙන්ම හරිත සංකල්පයට පටහැනි.
කෘමිනාශක භාවිතය හොඳ නැහැ. හැබැයි එහෙම වෙලා තියෙන්නේ නේ. හරිද? දැන් මම මේ කියන්නේ කියේ මේකයි. රාත්‍රී කාලයේදී මේක කරන්න එපා හැබැයි මම මේ කියලා දෙන්න ඉගෙන ගන්න ඕනේ. රාත්‍රී කාලයේදී වගා භූමියේ ලොකු පන්දමක් පත්තු කරනවා. රාත්‍රී කාලේදී වගා භූමියේ ලොකු පන්දමක් පත්තු. පන්දමක් පත්තු කරාට පස්සේ මොකද වෙන්නේ කියන්නේ? දැන් මයික් එකක් ඔන් කරලා තියෙනවා කාගේ හරි. රාත්‍රී කාලේදී වගා භූමියේ ලොකු පන්දමක් පත්තු කරොත් එන්නේ. මොකද වෙන්නේ? ඒ ප්‍රදේශයේ ඉන්න කෘමි සත්තු ඔක්කොම මේ වෙලාවේ අර ආලෝකයට එනවා. ආලෝකයට ආවට පස්සේ ආලෝකය දිහා බලාගෙන ඉන්නේ උට මේ උෂ්ණත්වය ගැන වැටහීමක් නැහැ. ਉਹ කෙලින් වෙනවාට ගිහින් දැල්ලට. ආපු ගමන් මේ කටු පිච්චිලා එතන වැටෙනවා. ඊට පස්සේ ඒ රශ්මි නිසා සත්තු එතන පිච්චෙනවා. හරිද? මම මේ විභාග ලියන්න ඕන නිසා මේක කියලා දුන්නේ. කරන්න නෙමෙයි කියන්නේ. කරන්න එපා. ඊළඟට තව සමහරු කරන දෙයක් තමයි මේ පන්දම ගහන්නේ ඇලේ. එතකොට ගහෙන් වැටෙන මිනිහට ගොනා යන්න හා සමාන දෙයක් වෙන්නේ. මොකක්ද වෙන්නේ? අර සත්තු එනවා, ඇවිල්ලා තටුව පොඩ්ඩක් හරි පිච්චෙනවා. පිච්චිච්ච ගමන් වැටෙන්නේ වතුරට. වතුර වැටිච්ච ගමන් එක්ක වතුරේ ගිහලා මැරෙනවා. එහෙම නැත්නම් වතුරේ මාළු මුහු අල්ලගෙන කනවා. හරිද? ඒවට අපි කියන්නේ යාන්ත්‍රික ක්‍රමයක්. ඒවා ජීව විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. ඒවා යාන්ත්‍රික ක්‍රම. එතකොට රාත්‍රී කාලයේදී භූමියේ පහන් දැල්වීම, පන්දම් දැල්වීම යාන්ත්‍රික ක්‍රමයක් තමයි කියන්නේ. එතකොට ඔයාලා දන්නවා කුඹුරට විතර වී පැල කරලා වී හිස්සට පස්සේ අපි ඒක කුරුල්ලන්ගෙන් බේර ගන්න ඕනේ. ඇයි? උන් එනවා ඒ වීයට කන්න. එතකොට මොකද කරන්නේ? එතකොට කරන්නේ පොඩි ගෙදර ඉන්න පොඩි ළමයි ටිකට දෙනවා ටක හදලා ටකේ හොල්ලන්නේ. එහෙම නැත්නම් පොඩි බේරයක් හදලා දෙනවා. මේ ළමයිට දෙල්ලම් කරන් ඉඩ ඇරලා ඉන්නවා නියරදී. අම්ලා දාතලා ළමයිට දෙල්ලම් කරන් ඉඩ ඇරලා ඉන්නවා නියරදීගේ. ළමයිට දෙනවා පොඩි බේර කෑලි වගේ කට්ටු කරන්න. ළමයි හිතන අනිෂෝක අපේ අම්මලා තාත්තලා අපිට දෙල්ලම් කරන් දීලා තියෙනවා කියලා හිතන් ඉන්නේ. ළමයි හැමතැනම සද්ද කර දුවනවා කෑ ගහලා. ගෙදර ඉන්න බල්ලොත් පස්සේ දුවනවා. හරිද? ඉබේටම මොකද්ද වෙන්නේ? ඉබේටම කුරුල්ලෝ කුඹුරට එන එක නතර වෙනවා. ඉබේටම කුඹුරට කුරුල්ල එන එක නතර වෙනවා. දවස් දෙකක් බේරගත්තට පස්සේ ගොයම් පැල හැදුනාට පස්සේ ආයෙ කරන්න ඕනේ. දැන් තව දෙයක් කරනවා. වක්කඩේ හදනවා දිය හොල්මන්. වක්කඩ ළඟ දිය හොල්මන් හදනවා. ඉතින් වක්කඩ කීපයක දිය හොල්මන් හැදුවම ඒක දෙන්නේ මොකද? අර වතුර පිරෙනකොට මුණ බටේ එක පැත්තකට බර වෙනවා. බර වෙච්ච ගමන් වතුර හැලෙනවා. ආයෙ ගිහලා අනිත් පැත්තට හැරෙනකොට ටක් ගාලා ගිහලා ගල් ගෙඩියක වදිනවා. ඒකට මේක ටාම් ගාලා ඇහෙනවා පස්සේ. ඉතින් වක්කඩ 10 15 කෝ ඇහෙනකොට කොච්චර ටකන් ටක ගාලා කොච්චරවත් ඇහෙනවා. කුරුල්ලෝ එතකොට එන්නේ නැහැ. හැබැයි කුරුල්ලෝ ඕකට හුරු වෙනවා. දවස් දෙකක් යද්දි හුරු වෙනවා. හුරු වුණාට ඒ දවස් හෝ දෙක යනකොට කුරුල්ලට කණ්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද වීයටේ පැලවිලා නැහැ. එහෙනම් දිය හොල්මන හැදීම, ටකයක් සෙලවීම ඊළඟට තව මොනවාද? එතකොට ඔය කුරුල්ලන්ගෙන් බේර ගන්න පඹයක් පිටවීම. හරි? මේ ඔක්කොම ඇති වෙන්නේ යාන්ත්‍රික ක්‍රමවලට. සාම්ප්‍රදායික යාන්ත්‍රික ක්‍රම. ඒවා තමයි යාන්ත්‍රික ක්‍රම. එතකොට මෙන්න මේ විදිහට ගොයමේ ඉන්න කෘමීන්ගෙන් ගොයම ආරක්ෂා කරන්න, මීයන්ගෙන් ගොයම ආරක්ෂා කරන්න පොල් පිටි හිටවල. ඒකත් අයිති වෙන්නේ මොනකටද? යාන්ත්‍රික ක්‍රමයකට. හරිද? ඊළඟට තව තියෙනවා මේ භෝග මාර්ග කිරීම. කලින් කාලේ වගා කරන භෝග ප්‍රභේදය මාරු කරනවා. මේක කුඹුරක් ගැන හිතන්න එපා. අපි තුමු වගා භූමියක්. හරි? මෙහෙම. දැන් මෙහෙමයි හරි. මේ පන්තියේ මේ පාඩමේ තියෙන්නේ ගොඩක් වෙලාවට මට විස්තර කරන්න තියෙන දේවල් තමයි තියෙන්නේ වැඩි. මම ඔයාලට විස්තර කරනවා. ඔයාලට මේක කතන්දරේ වගේ අහගන්න තියෙනවා. මේ කතන්දරේ පොඩ්ඩක් හරි අමතක වුණොත් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. වීඩියෝ එක බලලා ආයතරයක් මේක කීපතාවක් ඔළුවට ගන්න කතන්දරයක් වගේ. ගෙදර ඉන්න අයට මේ කතන්දරේ ඔයාලගේ භාෂාවෙන් නැවත කියලා දෙන්න. එතකොට තමයි මේක ඔයාලට හොඳට මතක හිටින්නේ. හරි? ඒක නිසා මේවා අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. කතන්දරයක් කියලා හිතන්නේ මේ පාඩමක පාඩමක් නෙමෙයි. හරිත සංකල්පය කියන කතන්දරය. හරි? ගෙදර පොඩි කෙනෙක් ඉන්නවා කියලා දෙන්න. හරිද? ඒ නිසා මේ එක වචනයක්වත් මගේ හැර ගන්න එපා. මේ වෙලාවේදී මැසේජ් එක ගහ කවුරු හරි පන්ති ඉන්නවා නම් ඒක නතර කරන්න වෙනවා. හරිද?
මේ වෙලාවේදී කවුද ඔන්ලයින් ඉන්නේ කියලා බල බල ඉන්නවනම් ඉන්නගේ මුණු ටික බල බල ඉන්නවනම් නතර කරන්න වෙනවා ඉතින්. හරිද? එහෙම ඉන්න එපා. හරිද? දැන් මම මේ කියන්නේ තවත් දෙයක් මේක යාන්ත්‍රික ක්‍රමයකට තමයි ගන්න පුළුවන්. භෝග මාරු කිරීම. භෝගය මාරු කිරීම. භෝග මාරු කරන්නේ මෙහෙම. භෝග වර්ග කීපයක් අපි තෝර ගන්නවා. පළවෙනි එක අපි ගන්නවා රනිල ශාක. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් මේකට ගන්න පුළුවන් මොනවද මේ බෝංචි, මෑ, දඹල ඔය වගේ දේවල් රනිල භෝගය. ඊට පස්සේ අපි ගන්නවා අපිට දාන්න පුළුවන් බටු මිරිස් තක්කාලි වගේ ඒ වගේ එකක්. බටු මිරිස් තක්කාලි කියන්නේ එළවලු වර්ග මොන හරි එහෙම දාන්න පුළුවන් අපිට. අපි ඊට පස්සේ දානවා වට්ටක්ක. රනිල භෝගයට පස්සේ දානවා අපි වට්ටක්ක වගේ දෙයක්. එහෙම නැත්නම් අපිට දානවා අල භෝගයක්. අල භෝගයක් දානවා. රනිල ශාක එහෙම නැත්නම් එළවලු වගාවක් දානවා. අල දානවා. ඊට පස්සේ අපි දානවා පලා වර්ග. මෙන්න මේ විදිහට අපිට පුළුවන් භෝගේ මාරු කරන්න. භෝගේ මාරු කරනවා කියන්නේ මෙහෙම. අපි අපේ වගා භූමියේ මේ අවුරුද්දේ මේ පළවෙනි කන්නේ අවුරුද්දට දෙතුන් සැරයක් තුන් සැරයක් වගා කරනවනේ. පළවෙනි කන්නේ අපි වපුරනවා තල. ඔන්න හිතා ගන්නකො. අපි වපුරනවා තල වපුරනවා. මුළු අත්තේම අක්කර දෙකයි න අක්කර දෙකම තල වපුරනවා. එක කුරක්කම වපුරලා අපි මෙයාගේ මේ අස්වැන්න ලබා ගන්නවා. අපි තුන් කුරක්කම් වැපරුවේ. එතකොට කුරක්කම් වපුරනකොට කුරක්කම් වපුරපු ගමන්ම පලිබෝධකයෝ දන්නේ නැහැ මේ කුරක්කම් තියෙනවා කියලා. පලිබෝධකයලා දැනෙන්නේ කුරක්කම් වගාවක් තියෙනවා කියලා. කුරක්කම් වල මල් පිපෙනකොට එක්ක කුරක්කම් වල පළදාව හැදෙනකොට කුරක්කම් යට මෝරනකොට එතකොට තමයි යාගේ සුවඳ යන්නේ. ඒක තමයි පලිබෝධකේ. ඔන්න පලිබෝධකයෝ පළවෙනි වතාව දැන් එනවා. එනකොට අපි වගාව සිදු කරලා අපි පළදාව නෙලන්න ආසන්න කාලේ. පළදාව නෙලන්න ආසන්න වෙනකොට තමයි පලිබෝධකයෝ එන්නේ. දැන් මොකද වෙන්නේ? පලිබෝධකයෝ එනවත් එක්කම අපි පළදාව නෙලා ගන්නවා. අපි අස්වැන්න අපි නෙලා ගන්නවා. එතකොට අපිට අස්වැන්නට හානියක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ පලිබෝධකයන්ට. දැන් මේ පලිබෝධකයෝ කොහෙද ඉන්නේ? ওই පලිබෝධකයෝ ඔය තනකොළ අස්සේ මේ පස් අස්සේ එයාලා ඉන්නවා. දැන් මේ ප්‍රදේශයට ආවට පස්සේ යන්නේ ඒ තනකොළ අස්සේ පස් අස්සේ මේ පලිබෝධකයෝ ඉන්නවා. අපි ඊළඟ කන්නේ කුරක්කම කරනවා. මොකද වෙන්නේ? පලිබෝධකයෝ දැන් ඉන්නවා භූමියේ ඉන්නවා පලිබෝධකයෝ. කුරක්කම් වලට හානි කරන පලිබෝධකයා භූමියේ ඉන්නවා. මොකද වෙන්නේ? ඊළඟ පාර අස්වැන්න හැදෙනවත් එක්ක පලිබෝධකයා කෙලින්ම හානි කරනවා. දෙවෙනි වතාවෙත් ඒ භෝගෙම වැපිරුවොත් අනිවාර්යෙන් හානි වෙනවා. අනිවාර්යෙන් හානි වෙනවා. ඔයාලා අහලා ඇති වගා කරන කට්ටිය කියනවා මේ සැරේ නම් මිරිස් ටික නියමයට හරියනවා. ඊළඟ පාරත් මිරිස් දානවා. දැම්මා වැඩක් නැහැ ඔක්කොම පණුව ගැහුවා කියලා. ඊයේ පාරේ ඇස්වා වැදිලා තිබුණා. නෑ එහෙම දෙයක් නෙමෙයි. මොකද්ද සිද්ධිය? පළවෙනි වතාවේ මිරිස් දැම්මම පලිබෝධකයෝ නෑ. මිරිස් වලට හානි කරනවා. මිරිස් අස්වැන්න එළනකොට තමයි පලිබෝධකේ එන්න පටන් ගන්න. ඒකෝර අපි අස්වැන්න එළලා අපි අරගෙන ඉවරයි. දෙවෙනි වතාවෙත් අපි ගොංගමටම මිරිස් දැම්ම ගා මොකද වෙන්නේ? පලිබෝධකයා ගේ දොරකඩ ඉඳලා දෙවෙනි වතාවේ නම් කරන්න ඕනේ මොකද්ද? පළවෙනි වතාවේ පුරක්කම් දැම්මා. හරි. ඒක පළදාව ගත්තා. දෙවෙනි වතාවේ බිම් සැකසීම වෙනස් කරනවා. වෙනස් කරලා හිටවනවා දෙවෙනි වතාවේ මොනවද? සම්පූර්ණ මඤ්ඤොක්ක හිටවනවා. සම්පූර්ණ භූමිය මඤ්ඤොක්ක. ඊට පලිබෝධකයා බලනවා දෙවෙනි වතාවේ පුරක්කම් දායිද කියලා නෑ මේ හැදෙන්නේ මඤ්ඤොක්ක. ඌට ඒක කන්න බෑ. ඌට ඒක කන්න බෑ මොකද වෙන්නේ? ඒ සත්තු ආයේ ප්‍රදේශය අතහැරලා යනවා නෙමෙයි උන්ට ආහාර නැතුව එහෙම විනාශ වෙලා යනවා. දැන් මඤ්ඤොක්ක හොඳට හැදෙනවා. මඤ්ඤොක්ක හොඳට හැදෙනවා. මඤ්ඤොක්කා වල අල හැදෙන කාලේ වෙනකොට තමයි මඤ්ඤොක්ක වලට හානි කරන පණුවෙක් ඉන්නවනම් ඒ පණුව එහෙම නැත්නම් මඤ්ඤොක්ක වලට හානි කරන මීයෝ ඌරු මීයෝ මේ සත්තු එන්න පටන් ගන්නෙ අල හැදෙන කාලේ වෙනකොට. දැන් ඔන්න අල හැදිලා පළදාව නෙරන්න ඔන්න මෙන්න කිට්ටු වෙද්දී ඔන්න මීයෝ ඌරු මීයෝ හරි ඒ වගේ මේවට මේ අල වලට හානි කරන සත්තු පලිබෝධකයෝ පණුව වර්ග ඔන්න දැන් එනවා ටික එනවා. ඒ අතර අපි මොකද කරන්නේ? අපි අල ටික ඔක්කොම කරලා අපි විකුණ ගන්නවා. පළදාව තියෙන හොඳට තියෙනවා පළදාව. දැන් එතකොට අර ආපු කට්ටිය ආපු මීයෝ උරු මීයෝ ඒ කට්ටිය මොකද අපි අල ගලවද්දී අර අල කෑල්ල දෙකක් පොළවත් ඉතුරු වෙනවා. උන් ඉතින් ඒව කාලා ඉන්නවා දැන්.
ඒව කාලා ගුල් හදාගෙන ඉන්නවා. ආතොපි දාපල්ලකෝ ඊළඟ පාර දෙන්න ෂොට් එක කියලා බලන් ඉන්නවා. අපි ඊළඟ පාර දානවා වට්ටක්ක. අපි ඊළඟ පාර දාන්නේ වට්ටක්ක. දැන් බලන් ඉන්නවා වට්ටක්ක දානවා. වට්ටක්ක දැම්මට පස්සේ අර ආපේ උන්ට වට්ටක්ක කන්න බෑ. වට්ටක්ක පැත්තකින් අපි දාන පිපිඤ්ඤා. වට්ටක්ක ටිකක් හරි කන්න පුළුවන් නෝ පිපිඤ්ඤා කන්නම බෑ. එක්ක කොමුඩු දානවා. කන්න බෑ. දැන් මොකද වෙන්නේ? ඒ සත්තු එහෙම්ම එක්කෝ ආහාර ප්‍රතිසාර වෙන පළාතකට යන එක්කෝ ඒ සත්තු එහෙම විනාශ වෙලා නැහැ. හරි අන්න එහෙම. ඒ කියන්නේ එකකට එන එකක් වෙනස්. දැන් මේ අවුරුද්දේ මඤ්ඤොක්ක හිටවලා මඤ්ඤොක්ක අයින් කළා ඊළඟ පාර බතල දාන්නේ. ඇයි? දෙකම පොළවට අර බහින්නේ. එකට එකක් වෙනස් වෙන්න ඕන. එකට එකක් වෙනස් වෙන්න ඕනේ. භෝගේ මාරු කරන්න ඕන. අපි තුම මේ අවුරුද්දේ මිරිස් දැම්මා. ඊළඟ අවුරුද්දේ දානවා මොනවද? ඊළඟ අවුරුද්දේ මඤ්ඤොක්ක හිටේවා. ආයි මිරිස් දානවා. හොඳ නැහැ. ඇයි ඒ? භෝග අඩුම තරමින් භෝග 3ක්වත් මාරු කරන්න ඕනේ. භෝග 3ක්වත් මාරු කරේ නැත්නම් වෙන්නේ මොකද්ද? මිරිස් වල පලිබෝධකයෝ චුට්ටක් හරි ඉතුරුලා හිටියොත් ආයි ඊළඟට මඤ්ඤොක් වලින් පස්සේ ආයි මිරිස් දානකොට ආයි අර සෙට් එක එනවා. ඒ නිසා අඩුම තරමින් භෝග 3ක්වත් මාරු කරන්න ඕනේ. ඔන්න ඔකට කියනවා මොකද්ද? ශස්්‍ය මාරුව එහෙම නැත්නම් භෝග මාරුව, භෝග ප්‍රභේද මාරු කිරීම. භෝග ප්‍රභේදය මාරු කරනකොට වර්ග මාරු කරද්දී ඒ වගා භූමියේ පලිබෝධකෙන් ස්ථාපනය වීම වලකිනවා. මේ කියපු ටික තේරුණාද? තේරුණේ? කරු කතා කරන්න. ඔව් සර්. right. තේරුණා සර්. දැන් ඔක කතන්දරයක්. ඊළඟ කතාව. තේරුණා සර්. ඊළඟ කතාව තමයි අර මොනවාද? ආගමික වත්පිළිවෙල. ඒ කියන්නේ යා මොනවාද? පිරිත් පැන් ඉහින එක, ශේෂ්ත්‍රේ වඩා පිරිත් නූලක් අදින එක. ඒවයි බලපෑම් තියෙනවා ඇත්තටම. ඒකේ බලපෑම් එන්නේ කොහොමද කියලා හොයන්න යන්න එපා. වැඩක් නෑ ඒක හොයන්න. ඒක ලිව්වට අපිට හම්බ වෙන්නේ නෑ. ඒක හොයන්න ඕනේ නෑ. ඒක කෙරුවම හරි කෙම් ක්‍රම තියෙනවා. මේ කෙම් ක්‍රම තියෙනවා. දැන් ඔය එක කෙම් ක්‍රම තියෙනවා. මම දන්නේ කෙම් කියනවා. දැන් මොකද දිමියෝ ඉන්න ගහකට නගිනකොට දිමි ඉන්න ගහකට නගිනකොට ඉස්සෙල්ලම හම්බ වෙන දිමියා මැරෙන්නේ නැති වෙන්න කොහේ හරි ඉනේ කොහේ තැනක රඳව ගන්න කියනවා. මැරෙන්නේ නැති. කතා කරන්නේ නැතුව කරන්න කියන්නේ. සරමක් නැහැ දැන් සරමේ කොහේ හරි ගැටේ යත්තේ හිමියට තද වෙ නැතුව දාලා තියන් ඉන්නවා මේ මැරෙන්නේ නැති වෙන්න. ගහ උඩට ගිහිල්ලා සීල වැඩ කටයුතු කරගෙන බහින්න පුළුවන්. ඒක දිමියෙක්වත් කන්නේ. කෙන් ක්‍රම. හරි ඒක වෙන්නේ කොහොමද කියලා හොයන්න ඕනේ නැහැ. ඒක විද්‍යාත්මකව හොයාගන්න බැරි දේවල්. ඒ වගේ කෙන් ක්‍රම තියෙනවා. ඒවා අයිති වෙන්නේ ආගමික වත්පිළිවෙත් වලට. ඉතින් ඒවා කරන්න පුළුවන් අපිට සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම භාවිත කරන්න පුළුවන්. එතකොට පරිසරය දූෂණය වෙන්නේ නැහැ, ජලය දූෂණය වෙන්නේ නැහැ, වාතය දූෂණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හරිත සංකල්පයට අනුකූලයි. හරි. ওই ටික ලියා ගන්න තියෙනවා ඔයාලගේ ටියුට් එක. ওই ටික ලියා ගන්නවනේ ගොඩක් තියෙනවා ලියා ගන්න. එතකොට ඊට පස්සේ අපිට ජල කළමනාකරණය. හරි. ඒ ටික ලියා ගන්න.
එතකොට ඊළඟට හැම වෙලාවෙම මතක් කරගන්න ඕනේ. අපි මේ කතා කරන්නේ හරිත සංකල්පය උදෙසා කෘෂිකාර්මික ක්‍රියාවලිය. හරි? ඒකට දැන් අපි කතා කරා කාබනික ගොවිතැන. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය භාවිත නොකර කොහොමද මේ ගොවිතැන කරන්නේ? ඒක රසායනික ද්‍රව්‍ය භාවිත නොකර මේ ගොවිතැන කරන්න අපිට තිබුණා අකාබනික බොහර භාවිත කරන්න ඕනේ. ඊළඟට කාබනික බොහර භාවිත කරන්න ඕනේ. අකාබනික බොහර අපි සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. ඊළඟට සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම යොදාගත්තම අපිට රසායනික ද්‍රව්‍ය භාවිත නොකර රසායනික ද්‍රව්‍ය භාවිත නොකර අපිට ඒක කරන්න පුළුවන්. ඊළඟට මේ හරිත සංකල්පයේ උදෙසා කෘෂිකාර්මික ක්‍රියාවලිය සැලසුම් කිරීමේදී අපිට ජල කළමනාකරණයත් අනිවාර්යෙන් කරන්න වෙනවා. ජල කළමනාකරණය කරන්න වෙන්නේ ඇයි? අපිට තියෙන ජලය අපි පුළුවන් තරම් පරිස්සමෙන් පාවිච්චි කරන්න. ජලය සංරක්ෂණය කිරීමත් හරිත සංකල්පයේ එක අරමුණක්. ඒ කියන්නේ අපිට තියෙන තරමට ජලය අපිට තියනවා කියලා පුළුවන් තරම් නාස්ති කිරීම නෙමෙයි කරන්නේ. දැන් මම දැකලා තියෙනවා ඔයාලා දන්නවත් ඇති දැන් මේ ප්‍රදේශයේ මැණික්කඳ ආශ්‍රිතව සිදු කරනවා කෙසෙල් වගාව. කෙසෙල් වගාව සිදු කරනවා. දැන් මෙතනින් බුත්තර පහු කරලා ගොණගංගාර පැත්තට යනකොට වගුරුල ගොණගංගාර පැත්තට යනකොට මේ පැත්තේ මම දන්නවා මැණික්කඳ ආශ්‍රිතව විශාල කෙසෙල් වතු තියෙනවා. එතකොට ඒ කෙසෙල් වතු වලට මැණික්කඟෙන් වතුර පොම්ප කරනවා දවස් ගානේ. මුළු භූමියම හොඳට තෙමෙන්න. එතකොට එතෙන්දී අධි ජල පරිහරණයක් තියෙනවා. ජල පරිහරණය අධිකයි. එතකොට මොකද වෙන්නේ? අධි ජල පරිහරණය නිසා ඒ ගඟේ පහළට යන ජල ප්‍රමාණය අඩු වෙනවා. පහළ ප්‍රදේශ වලට වගා භූමි වලට ගන්න තියෙන ජල ප්‍රමාණය අඩු වෙනවා. පානය කරන්න ගන්න තියෙන ජල ප්‍රමාණය අඩු වෙනවා. ඒක හරිත සංකල්පයට අනුකූල දෙයක් නෙමෙයි. ඊළඟ තව දෙයක් වෙනවා. අධික ලෙස වගා භූමි වල ජලය සපයීම නිසා වෙන්නේ මොකද්ද? ඒ ජලයේ තියෙන ලවණ ටික පොළවේ ඉතුරු වෙලා තමයි ජලය වාෂ්ප වෙන්නේ. ඒක කාලයක් යනකොට ඒ පසේ ලවණ ප්‍රමාණය අධික වෙලා පස එක්ක ආම්ලික වෙනවා. එහෙම නැත්නම් අධික ලවණ ප්‍රමාණයක් එකතු වෙලා පස සම්පූර්ණ නිසරු වෙනවා. ඒ නිසා ශේෂ්ත්‍රයේ ඉන්න වගා භූමියට ජලය සපයනකොට අධික ලෙස ජලය සපයන්න හොඳ නෑ. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. ජල කළමනාකරණය හොඳටම කරේ කවුද? මම තමයි හොඳටම කරේ කියලා දැන් කියන්නේ හැමෝම නේද? ජල කළමනාකරණය හොඳටම කරේ අතීතයේ රජවරු. අතීතයේ රජවරු කිව්වේ මොකද්ද? අහසින් වැටෙන එක් දිය බිඳක්වත් භාවිතයට ගන්න නැතුව මොහොතට ගලා බසින්න දෙන්න එපා කියලා කිව්වා. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ප්‍රදේශයේ විශාල වැව් ප්‍රමාණයක් ඉදි වුණා. ලංකාවේ විශාල වැව් ප්‍රමාණයක් ඉදි වුණා. ඒ වැව් ඉදි වුණේ කොහොමද? එක වැවකින් ජලය අරගන්නවා. අපි හිතුව මෙතන තියෙන එක වැවක්. මේ උඩ ප්‍රදේශයේ තියෙන ලොකු වැවක්. මේ ප්‍රදේශයෙන් ජලය අරගන්නවා. මේ තියෙන වෙල් යායට මේ කුඹුරු යායට ජලය ගන්නවා. අරගත්තට පස්සේ මේ කුඹුරු යායට මේ ජලය සම්පූර්ණයෙන් බෙදා දෙනවා. බෙදා දුන්නාට පස්සේ මේ හැම කුඹරකින්ම එළියට යන ජලය තියෙනවා. ඒක ඇල මාර්ග ඔස්සේ නැවත වතාවක් එකතු කරලා ලොකු ඇලකින් යනවා තව වැවකට. මේ තව වැව. ඔය වැවෙන් තව කුඹුරු යායක් අක්සද්ද. ඔහොම වැවෙන් වැවට පහළට වතුර ගිහිල්ලා අවසානයේ තමයි මේක මුහුදට ගලා ගන්නේ. හැබැයි වර්තමානයේ නම් මේක අපිට ඉස්සරම දැක ගන්න ලැබෙන්නේ. තමයි එක වැවයි එක වැව් දෙකයි ඊට පස්සේ එහෙම ගඟට ගියා එහෙම මුහුදට ගියා. නේද? ඉස්සර මේ විදිහට මේක කරේයි ලංකාව කියන්නේ ඇත්තටම ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ගත්තොත් එහෙම ඒකාකාරී වර්ෂාපතනයක් ලැබෙන්නේ නැහැ. අපි ඊට කලින් පාඩම් වල මේක ඉගෙන ගත්තා. ලංකාවේ තියෙනවා තෙත් කලාපයේ, වීලි කලාපයේ, අර්ධ ශුෂ්ක කලාපයේ, ශුෂ්ක කලාපයේ ඔය විදිහට තියෙනවා කලාප ගොඩක්. ඒ ඇයි එහෙම තියෙන්නේ? ලංකාවේ භූ විෂමතාව අනුව එහෙම තමයි කලාප වල බෙදලා තියෙනවා. ඒත් ලංකාවට වර්ෂා ලැබෙන රටාව අනුව. ලංකාවට වැඩිපුරම වර්ෂා ලැබෙන්නේ නිර්ද දිග මෝසන් සුළං වල. ඒකම වියලි කලාපයට ලැබෙනවා ඊසාන දිග මෝසන් සුළං වල. ඔයිට අමතරව සංවහන වැසි ඊළඟට අවපාත නිසා අපිට වර්ෂාව ලැබෙනවා. මේ අවපාත නිසා ලැබෙන වර්ෂාව අවිනිශ්චිතයි. අවපාතයක් આવොත් වහිනව නැත්නම් නැහැ. නේද? එතකොට අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මෝසම් වැසි වලින් තමයි නිර්දිග සහ ඊසාන්දිග මෝසම් සුළං වලින් තමයි අපිට වර්ෂාව ලැබෙන්නේ. එතකොට එක ප්‍රදේශයක අඩුවෙන් ලැබෙන්නේ. ඒ ප්‍රදේශයේ සමහර දැන් වීලි කල්පය ගත්තොත් මැයි සිට සැප්තැම්බර් දක්වා දීර්ඝ නියම සමයක් අපි ඉගෙන ගත්තා. ඒකට මේ නියම් කාලයේදී ප්‍රයෝජනට ගන්න වර්ෂා ජලය තියෙන්න ඕනේ. ඒකනේ ඒ සඳහා තමයි අතීතයේ ඉඳපු රජවරු වැවක් ඉදි කරේ. වැව් ඉදි කරේ. ඒකවල විශාල සැන්සලා ප්‍රදේශ වල
ඊළඟ පහත් බිම් ප්‍රදේශ වට දැමි බැඳලා වර්ෂා ජලය එකතු කරලා රැස් කරලා තියා ගන්නවා අවුරුද්ද පුරාම එක ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට කට්ටිය භාවිත කරනවා. එතකොට මේ වැව කියන එක ගත්තම වැවේ තියෙන මේ ශිල්පීය ක්‍රමෙ පොඩ්ඩක් මම ඔයාලට කියලා දෙන්නම්. මේ වැව ගැන ඊට කලින් මම දැන් කතා වුණා වගේ මතකයි ඔයාලට කිව්වා වගේ මතකයි ආශ්‍රය පොඩ්ඩක් මම කියන්න. මේ අපේ වැවේ කියන්නේ අපේ වාරි තාක්ෂණය ලංකාවේ ඉපැරණි වාරි තාක්ෂණය කියන එක මේ පිටරට මිනිස්සු පිටරට ඉන්න ලොකු ඉංජිනේරුවන් පවා මවිත වෙන ක්‍රියාවක්. ඒ කියන්නේ භෞතික විද්‍යාව උපරිම ප්‍රයෝජන ගන්න. භෞතික විද්‍යා මූලධර්ම ඒ සංකල්ප උපරිම ප්‍රයෝජන ගන්න. නිව්ටන්ලා එහෙ ඉඳන් නියම හොයා ගන්නකොට නිව්ටන්ලා නියම හොයා ගන්න කලින් මෙහෙ මිනිස්සු කරන්න ඕන දේවල් කරලා ඉවරයි. ද්‍රවස්ථිති පීඩන ගැන පිටරට මිනිස්සු නියම හොයා ගන්නකොට මෙහි අපේ පැරණි රජවරු ඒක හිටපු මිනිස්සු ඒ ද්‍රවස්ථිති පීඩන ගැන පීඩනේ භාවිතයට අරගෙන මේ වැව් හදලා අමුණු හදලා ගොඩක් වැඩ කරලා ඉවරයි. එතකොට ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම කොච්චර ඉහළ මට්ටමක තිබුණාද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඕක ඇත්තටම සිදුවුනේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලංකාවට බුදුදහම ගේනකොට විවිධ ශේෂ්ඨ වලට අදාළ මේ හැකියාවන් තියෙන පුද්ගලයෝ විශාල ප්‍රමාණයක් ලංකාවට ආවා. ඒ කට්ටියකින් තමයි මේක ආවේ. එතකොට ඉන්දියාවේ තිබිච්ච තාක්ෂණය තමයි ඒ අතරම එන්නේ ඇත්තට. ඒ අතර ශ්‍රී ලංකාව තුල මේක පිහි වුණා. මේක තව වර්ධනය වුණා. පස්සේ අවාසනාවකට ওই කාලිංග මාර්ග විසින් මේ සියලුම අපේ ශිෂ්ටාචාර සම්පූර්ණ විනාශ කරලා දැම්මා. ඒ විනාශ කිරීමත් එක්ක තමයි අපේ පරිහානියටපත් වුනේ. මේ විනාශ කිරීමත් එක්ක තමයි පරිහානියට ලක් වුනේ. ඔයාලට පුළුවන් නම් මහා වංශය අරන් කියවලා බලන්න. දැන් තියෙන මහා වංශ සිංහල පරිවර්තන ඕන තරම් තියෙනවා. හරි? මහා වංශ සිංහල පරිවර්තන ඕන තරම් ඔය ඔත්තාපුල තියෙනවා. හරි? ඒක අරන් බලන්න. ඒක අරන් බැලුවොත් එහෙම ඔයාලට තේරෙයි. මේක මේ ලංකා ඉතිහාසයේ මොකද්ද? අපි කොච්චර ශ්‍රේෂ්ඨ මිනිසුන් කොට්ටාසයක්ද? මේ සිංහල ජනතාව කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ මිනිසුන් පිරිසක්ද කියන එක ඔයාලට තේරෙයි. මහා වංශයේ විවිධ පරිවර්තන තියෙනවා. ඒක මම බලපු ඒවයි. හොඳම පරිවර්තනයේ තිබුණේ මට ලොකු දැනුමක් නැහැ. ඒ වුණාට පාලි සංස්කෘත ලොකු දැනුමක් නැති වුණාට ඒ පරිවර්තන වලින් හොඳම පරිවර්තන තිබුණේ අර කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ පරිවර්තන. ඔයාලා අරන් බලන්න පුළුවන් නම් ඒවා තියෙනවා. ඔය කඩවල තියෙනවා. ඒවයි අරන් බලන්න ඔය ආරණ්‍ය වල එහෙම තියෙනවා අසුකොළ තියෙනවා. අරන් බලන්න අනිවාර්යයෙන් සිංහලයේ විදියට කියවන්න ඕනම කරන පොතක්. අරගෙන පිටු 3-4ක් කියලා බලන්න. පොත ඉවර වෙනකන් කියවන්නේ. තේරෙයිවාට කොච්චර මේ දැනුමක් තිබිච්ච මිනිස්සුද ඒ දවස්වල හිටියේ කියලා. ඒක වාට තේරෙයි. ඉතින් මම මේ වැව ගැන කතා කරනකොට ඕක මතක් වුණේ ඒකයි. මොකද ඉස්සර වාරි මේ තාක්ෂණය මේ පිටරට මිනිස්සුන්ට ඇති තාක්ෂණය ලංකාවේ තිබුණා. ඔයාලා දන්නවනේ මහායල් මේක 70කට අඟලයි බැස්ම තියෙන්නේ. කොහොමද මේ බැස්ම හදාගත්තේ කියන එක ලොකු ගැටලුවක්. නේ? ඒකවල වතුර යන්නේ හරි හිමීට ගලාගෙන යන්නේ. වතුර හිමීට ගලාගෙන විශාල ජලස්කන්ධයක් අරගෙන යනවා. ටිකක් බැස්ම වැඩුණා මොකද වෙන්නේ? වේගෙන් ජලය ගලාගෙන ගිහිල්ලා කුඹුරට එහෙම ඒක අවස්ථාවක් වල දෙන්න බැරි වෙනවනේ. නේද? ඒ නිසා තමයි පොඩි බැස්මක් ඇතුලේ මේ ඇල හදලා තියෙන ඇල මාර්ග. හරි. දැන් එතකොට වැව ගැන කතා කරද්දී මේ වැවේ ප්‍රධාන එකක් තමයි වැව් බැම්ම. ඊළඟට වැව් බැම්මත් එක්ක තියෙන සොරවුව පිටවාන තියෙනවා. ඊළඟට විසෝකොටුව තියෙනවා. එතකොට මේ වැව් බැම්ම හදලා තියෙන්නේ කොහමද? වැව් බැම්ම හදලා තියෙන්නේ උඩ කොටස කුඩායි පටුයි පහළට යන්න වැව් බැම්ම පළල්. ඒකට හේතුව තමයි පහළට යනකොට ජලය මගින් ඇති වෙන පීඩනය වැඩි. ඒ පීඩනය දරා ගන්න ඕන නිසා තමයි වැව් බැම්මේ පහළ කොටස පළල්ව හදලා තියෙන්නේ. ඊට පස්සේ වැව් බැම්මේ හදලා තියෙනවා රළ පැන්නුම්. ඒක සම්පූර්ණයෙන් ගල් අතුරල හදලා තියෙනවා. ඇයි මුදු වැවේ ජලයේ රළ වැදිලා බැම්ම කාදනය වෙන එක වළක්වන්න. ඒකත් දැනගෙන ඉඳලා තියෙනවා. ඊළඟ තමයි සොරවුව හදලා තියෙන්නේ කොහොමද? නිකම්ම මේ දොරක් හදලා මේ වතුර පාර යන්න හැදුවොත් මොකද වෙන්නේ? වැව් බැම්ම කඩාගෙන යනවා. ඒක වළක්වන්න සොරවුව හදද්දී මොකද්ද කරේ? හැදුවා මේ සොරවුව ඉස්සර හැදුවේ ලී වලින්.
මේක නම් සොරව මේක ඇතුලේ මෙන්න මේ වගේ සිදුරක් හැදුවා උඩට. ඕන ඔයගේ සිදුරක් හදලා තිබ්බ උඩට. ඕන කියලා බිසෝ කොටු. මේ වතුර මේක ඇතුලෙන් ඇවිල්ලා කෙලින්ම මෙහාට යද්දී ජලයෙන් කොටසක් උඩටත් යනවා. උඩට යනවා. ඊට පස්සේ මෙහාට යනවා. ඒතර මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන පීඩනය සම්පූර්ණයෙන් වැව් බැම්මට දෙන්නේ නැහැ. මේ බිසෝ කොටුව හරහා උඩට ගිහිල්ලා වැව් බැම්මට එන පීඩනය පොඩ්ඩක් අඩු කරනවා. ඒක ද්‍රවස්ථිති පීඩනය ගැන හොඳ දැනුමක් තිබිලා තියෙනවා. ද්‍රවස්ථිති පීඩනය ගැන හොඳ දැනුමක් තිබිලා තියෙන නිසා තමයි මේ විදිහට අඩු පීඩනයක් ඇති කරලා බැම්මට හායන්න ඕන විදිහට ජලය ඉල්ල ගන්න ක්‍රමෝපාය හදලා තිබුණා. හරි. එතකොට ඒ ඉස්සර තිබිච්ච වාරි කර්මාන්තයේ ලංකාවේ මිනිස්සුන්ගේ තිබිච්ච දැනුම පිටරට අයවත් තිබුණේ නැහැ ඉස්සර. දැන් නම් හොයාගෙන තියෙනවා. එතකොට දැන් වර්තමානයේ වැවක් පරණ වැවක් හදලා ඊට පස්සේ ඒකේ සොරව තියෙන තැන හොයාගන්නේ කොහොමද? අර GPS අරගෙන සැටලයිට් වලින් ඕක බලලා අර තියන්නේ මොකද තියොඩලයිට් අර කැමරා මේ කණ්ණාඩි තියලා බලනවා කියන්නේ අපි අර මේ මිනින්දෝරු බලන්න ආනේ ඉතින් ඔක තියලා බලලා මේ මාස ගණන් මැනලානේ මෙන්න මෙතන තමයි සොරව තියන්න ඕනේ කියලා හොයන්නේ හදාගන්න. ඉතින් මාස ගානක් තිස්සේ ඔක මැනලා GPS දාලා චන්ද්‍රිකා තාක්ෂණ ඔක්කොම තියෙන හැම තාක්ෂණ උපකරණයම අරගෙන තීරණය කරනවා මෙන්න මෙතන තමයි මේ වැවේ සොරව හයි කරන්න ඕනේ. එහෙම හයි කරන්න ඕනේ කියලා බැකෝ දාලා හාරමයි. හාරද්දී ඔන්න අහු වෙනවා පරණ සොරව. ඉස්සර මිනිස්සු රජකාලේ මිනිස්සු හයි කරපු සොරව අහු වෙනවා. හිතා ගන්න බෑ. දැන් චන්ද්‍රිකා තාක්ෂණ GPS ඔක්කොම දාගෙන ඉවරලා මාසයක් විතර try කරලා තමයි සොරව තියන්න ඕන තැන හොයන්නේ. අතීතයේ මිනිස්සු මෙලොව මගුලක් නැතුව සොරව එතනම තියනවා. කොහොමද හොයාගත්තේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. සරල දේවල් තියෙන්නේ. සරල දේවල්. මොකද්ද කරන් තියෙන්නේ? වහිනකොට ටිකක් උඩ උස තැනකට ගිහලා බලන් හිටියා නම් වතුර ගලන් යන්නේ කොහෙන්ද කියලා පේන්නේ. ඉතින් එතන සොරව තියන්න දෙන්නේ. ඒ වගේ සරල ක්‍රම. හැබැයි භෞතික විද්‍යාවේ ඉහළට ගිය තැන් ඒවා. හරිද? ඒවා යොදාගෙන තිබුණා ජල කළමනාකරණයේදී වැව් සෑදීම. මේ වැව් සාදන්නේ මොනකටද? වැසි ජලය එක්රැස් කරගන්න. වැසි ජලය එක්රැස් කරගෙන නියම් සමයේදී වහින් නැති කාලෙදී අපිට ඒ ජලය භාවිතයට ගන්න පුළුවන්. එහෙනම් එතකොට ජල සංරක්ෂණය. එතකොට ගෙවල් වලත් අපිට පුළුවන් මේ වැසි ජලය එක්රැස් කරන්න. ඔයාලා දන්නවද ගෙවල් වල තියෙනවා වැසි ජල ටැංකි හදලා. දැකලා ඇති නේද? ගෙවල් වල වැසි ජල ටැංකි තියෙනවා. සමහර ගෙවල් වල ඇති. අර ගෙදර වහලේ ආසන්නේ ගේ ආසන්නේ තියෙනවා ලොකු සිමෙන්ති වලින් හදපු බෝල ගෙඩියක් වගේ ලොකු කල ගෙඩියක් වගේ ටැංකියක්. දැකලා ඇති ඔයාලා. මේක ගෙදර නම් මේ තියෙන ගෙදර නම් ඔය ගෙදර වහලේ පීලි වලින් එන වතුර ටික පිරෙන්න මේ වගේ ලොකු ටැංකියක් හදලා තියෙනවා. ඔහොම ලොකු ටැංකියක්. පොළොවේ හදලා තියෙන ටැංකිය. කොට මේ වහලෙන් එන වතුර මේක ඇතුළට පුරවනවා. එතකොට වැහි කාලෙදී මේකේ ටැංකිය වතුර පිරෙනවා. මේක යටින් කණාමයක් දාලා බට අරගෙන තියෙනවා. මෙහෙන් බටයක් දාලා තියෙනවා. මේකේ වතුර ගන්න පුළුවන්. පානය කරන්න ගන්න නෑ. වැහි ජලය බොන්න ගන්න නෑ. හොඳ නෑ. මේක ගන්න පුළුවන් අපිට වගා කටයුතු සඳහා. ඊළඟට මේක ගන්න පුළුවන් අපිට රෙදි සෝදනය ඔය වලට ගන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි ජල සංරක්ෂණය කරන්න ඊළඟට කරන්න පුළුවන් දේ තමයි බින්දු ජල සම්පාදනය. බින්දු ජල සම්පාදනය කියලා කියන්නේ ඒ ගහට අවශ්‍ය ජලය විතරක් බින්දුව බැගින් වැටෙන්න සැලැස්වීම. මේ ශාකයට අවශ්‍ය ජලය පමණක් බින්දුව බැගින් වැටෙන්න සලස්වනවා. දැන් අපි ගස් ලැබු වගාවක් තියෙනවා. අපිට දෙනවා ගස් ලැබු වගාව. එතකොට මේ තියෙන ගස් ලැබු ශාක ටික ඔය වගේ තව ගස් තියෙනවා එකට. ගස් දෙකයි යන්නේ මං හරි. දිගට ගස් ලැබු ගස් තියෙනවා හරිද? දැන් අපි මේකට වතුර පොම්ප කරලා පාමු දිගේ වතුර දාලා මේ මුළු ඉදමම තෙමෙන්න වතුර ගෙවුවොත් මොකද වෙන්නේ? ගස් ලැබු ගස් වලට වතුර ලැබෙනවා. වැඩි ජල ප්‍රමාණයක් පොළොවට උරාගෙන තව කොටසක් වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ මේකේ තියෙන තනකොළ වලට හොඳට වතුර ලැබෙනවා. ඒක මොකද වෙන්නේ? තනකොළත් හොඳට හැදෙනවා.
ගසුත් හැදෙනවා. විශාල ජල ප්‍රමාණයක් වාෂ්ප වෙලා යනවා. ජල නාස්තිය උපරිම. ආන් ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. අපිට බට පද්ධතියක්, නල පද්ධතියක් අපි ගන්නවා. මේ නල පොළොව දිගේ බිම දිගේ තමයි ආය යන්නේ නලේ. මේ පොළොව දිගේ අරගෙන නලයක්. මේ තියෙන නලේ. හරි. ඔය දිනේ පොළොව දිගේ අරන් ගියේ නලයක්. ඔය නලේ හැම ගහක් ළඟින්ම දාලා තියෙනවා. ඒ හැම ගහක් ළඟින්ම මේ නලයේ සිදුරක් හදනවා. පොඩි සිදුරක් හදනවා. චූටි සිදුරක්. මේ නලයේ වෙන වැන්දොත් මෙන්න මේ නලයේ තියෙනවා. මේ නලයේ කෙළවර වහලා තියෙන්නේ. මේ පැත්තෙන් තමයි වතුර ලබා දෙන්නේ. ටැංකියකින් වතුර ලබා දෙනවා. එතකොට මේ ගස්ලපු ගහේ මුල එන තැනට මෙතන සිදුරක් හදනවා. මෙයාට මේකෙන් සිදුරක් හදනවා. ලොකු සිදුරක් නෙමෙයි. සාමාන්‍ය පොඩි සිදුරක්. කොච්චරද ඔයාලා කවකටුවෙන් හිල් කරාද හිතන්න. ආන් මේ වගේ චූටි සිදුරක් හදනවා. දැන් මොකද වෙන්නේ? අපි මේකට වතුර සැපේවම මේ සිදුරු තියෙන තැන් වලින් වතුර වැක්කෙනවා. වතුර චුට්ට වැක්කෙනවා. ඉතින් ටැංකියට මේක සම්බන්ධ කරලා තියලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ගස්ලපු ගහේ කඳ දිගේ මුලට වැටිලා මුලට විතරක් වතුර ලැබෙනවා. මේ ගහේ මුලට විතරක් වතුර ලැබෙනවා. ටැංකිය ඉතින් අපි ටැංකියෙන් එකක් වතුර පොරවලා අපි පැයක් විතර හැමලා තියෙනවා. පැයක් විතර ගියාම මේ හැම ගහකටම හොඳට වතුර ලැබිලා. ඉතින් ටැංකිය වහනවා. දවස් 20 කියන්න ඕනේ නැහැ. එතකොට ගස්වල ගහට විතරයි වතුර ලැබෙන්නේ. වටේ තනකොළ වලට වතුර නැහැ. තනකොළ ඔක්කොම පායන කාලේ වෙයිලා යනවා. ඒකට අපි තනකොළ උදුරු ගන්න ඕනෙත් නැහැ. ඒව මර්ධනය කරන වෙන උපක්‍රම දාන්න ඕනෙත් නැහැ. ජලය නැති නිසා තනකොළ ටික මැරෙනවා. ගහට විතරයි ජලය ලැබෙච්ච නිසා මේ ගහ හොඳට හැදෙනවා. ඕකට කියනවා අපි බින්දු ජල සම්පාදනය. ඕකට කියන්නේ බින්දු ජල සම්පාදනය. ওই විදිහටම කරන්න පුළුවන්. ජල මුට්ටි වැලලීම්. ජල මුට්ටියක් වලලන්න පුළුවන්. හරිද? ජල මුට්ටියක් වලලන්නේ කොහොමද? අපි බලමු ජල මුට්ටි වලලන්නේ කොහොමද? අපි ගස්ලපු ගහ නැතුව වෙන මොකක් හරි ගහක් ගමු මේකට. අපි හිතමු අපේ ගෙදර තියෙනවා අපි හදලා තියෙනවා මේ මොනවද? මිදි වගාවක්. මිදි වගාවක් හදලා. එන්න පැෂන් ෆෘට් වගාවක්. පැෂන් ෆෘට් වල මිදි හොඳයි. මිදි කාලයක් තියෙන නිසා. එහෙම නැත්නම් අපි ගන්නවා දෙලුම් වගාවක්. එහෙම එකක් ගමු. දෙලුම් වගාවක් හිතන්න. දැන් දෙලුම් ශාකයට වතුර ඕන. දෙලුම් ගහ වගේ හැම පැත්තටම අතු තියනවා. හරි දෙලුම් ශාකය ළඟ පොළවේ වලක් හාරලා කලයක්. ලොකු කලයක් නෙවෙයි පොඩි මැටි කලයක්. පොඩි මැටි කලයක් මෙතන වල දානවා. පොඩි මැටි කලයක් වල දානවා. මේකේ කට වහනවා පොල් කට්ටකින්. පොල් කට්ටකින් මේ කට වහලා තියෙනවා. දැන් මේකට වතුර පුරවලා තියෙනවා. අපි 9 වතුර ඉගෙන ගත්ත මතකද? අර ආවර්ති චලන ජලාවර්ති චලන ඉගෙන ගත්තනේ. ජලයේ දෙසට මේ ශාකයේ මුල් හැදෙනවා. ටික දවසක් යනකොට මේ මැටි මුට්ටියක් ගන්න හේතුව තමයි මැටි මුට්ටියේ සියුම් සිදුරු තියෙනවා. ඒ සිදුරු තුලින් ජලය එළියට එනවා. දැන් මැටි කලයක වතුර දාලා තිබ්බොත් ගුරු ලේත්තුවක වතුර දාලා තිබ්බොත් ඒ ගුරු ලේත්තුව පිට අල්ල බැලුවොත් සීතලයි. හේතුව තමයි අර ගුරු ලේත්තුවේ තියෙන මැටි පෘෂ්ඨය, ඒ කියන්නේ මැටිනේ තියෙන ඒක අහන එළියට එනවා ජලය. ජංතම් එනවා. මේකේ තෙලියට යාන්තම් එනවා ජලය. දැන් මේ ගහේ මුල් ඇවිල්ලා මෙහා වටේ එතෙනවා. මේ ගහේ මුල් ටික මෙහා වටේ එතෙනවා. මෙහා වට කරගෙන මේ මුල් හැදෙනවා මේ. ටික දවසක් යද්දි මේක වටේ සුදු පාට මුල් ගොඩාක් හැදෙනවා. මේ මුට්ටිය වට කරගෙන මුල් හැදෙනවා. මුට්ටිය සම්පූර්ණයෙන් වහ ගන්නවා මුල් වලින්. ඒතර මුල් ටික මෙහෙම බදාගෙන වගේ ඉන්නේ මෙයා. ඒ මුල් වලින් ජලය උරා ගන්නවා. මේ මුල් වලින් ජලය උරා ගන්නවා. එතකොට මේ ගහට අවශ්‍ය ජලය මේ මුට්ටියේ තමයි උරා ගන්න. මේ මුට්ටියට එකක් වතුර පිරෙවම මාසෙකට විතර ඇති. මේ මුට්ටියට වතුර පිරෙවම මාසෙකට විතර ඇති. මේ මාසෙකට විතර සැරයක් අපිට පුළුවන් විදිහට වතුර පානිච්චක් අරන් ඇවිල්ලා ඔය තියෙන මුට්ටිය වල පුරවගෙන යන්න තියෙනවා. එතකොට මේ ගහට අවශ්‍ය ජලය විතර මෙතන ලැබෙනවා. වටේ තනකොළ වලට අවශ්‍ය ජලය ලැබෙන්නේ නැහැ. ඒවයි මුල ඉච්ඡ දුර එන්නේ නැහැ. මේ ළඟපාත තනකොළ හැදෙයි. ඉතින් අතින් කරලා අයින් කරන්න පුළුවන්.
මේක කියනවා මුට්ටි වැරදි. ජල මුට්ටි වැරදි. එහෙනම් අපිට ඔන්න ඔය විදිහට පුළුවන් ජල කළමනාකරණය. කොහොමද ජල කළමනාකරණය කරන්නේ? වැව් සාදලා පුළුවන්. වැටි ජලය එක්රැස් කරන්න පුළුවන්. බින්දු ජල සම්පාදනය එහෙම නැත්නම් ජල මුට්ටි වැරලීම් මගින් අපිට ජලය සංරක්ෂණය කරන්න ජල කළමනාකරණය කරන්න පුළුවන්. ජලය සංරක්ෂණය කරනවා කියන්නේ ඒක හරිත සංකල්පයේ තියෙන කාරණා. එහෙනම් ජලය සංරක්ෂණය කිරීම කියන්නේ හරිත සංකල්පයට අනුව කෘෂිකර්මාන්තය සිදු කරා වෙනවා. හරි ඒකත් අපි ලියාගමු චුට්ටක් තියෙනවා. දැන් අපි කතා කරගෙන යන්නේ මේ හරිත සංකල්පය දෙසා කෘෂිකාර්මික ක්‍රියාවලිය කොහොමද අපි සකසා ගන්න කියන එක. එතකොට අපි යන්නේ කාබනින් කොහෙතන කරන්න පුළුවන් ඒක අපි සාකච්ඡා කරා. ඊළඟට ජල කළමනාකරණය සිදු කරන ආකාරය අපි දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ බලමු අපි භූමි කළමනාකරණය කොහොමද කරන්නේ. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයේට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන සාධකය තමයි භූමිය. ඇයි? ඒක තමයි උපස්තරය. උපස්තරය කියන්නේ ඒක මත තමයි සියලුම භෝග වර්ග වගා කරන්නේ. මේ භූමිය කියන එක පස කියන එක නැත්නම් අපිට කෘෂිකර්මාන්තය කරන්න බෑ. දැන් එතකොට සමහරවිට අහන්න දෙන්න එහෙනම් නිර්පාංශු වගාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පොළව සම්බන්ධ නැතුව ජලගත වගාව ජලරෝපිත ජලගත මාධ්‍යයක් මත වගා කරන්න පුළුවන් එහෙම එකක් තියෙනවා. හැබැයි හැම දෙයක්ම වගා කරන්න බෑ. ඒකේ කෙසෙල් හිටවන්න බෑ. ඒකේ පොල් හිටවන්න බෑ. ඒකේ ලොකු ගස් වර්ග ගම්මි ඔය වගේ දේවල් කරන්න බෑ. සාමාන්‍යයෙන් ඒක වාර්ෂික භෝග. ඒ කියන්නේ එක කන්නයක් තුළ පළදා ලැබෙන ඒවා. ඒ කියන්නේ අපිට ඕන නම් පුළුවන් ඔය අල වර්ග කියන්නේ කැරට්, ලීස් වර්ග හිටවන්න පුළුවන්. යායි රාහු, අර්ථාපල වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. බාටු මිරිස් තක්කාලි වගේ දේවල් පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන්. හැබැයි අපිට අත්‍යවශ්‍ය කරන වට්ටක් වගේ දේවල් හදන්න බෑ. ඒක අමාරුයි. ඒ නිසා අනිවාර්යෙන් භූමිය කියන එක අත්‍යවශ්‍යයි කෘෂිකර්මාන්තයේ. ඒ නිසා තමයි පස කියන එක වැදගත් වෙන්නේ. ඒක කෘෂිකර්මාන්තයේ උපස්තරයක් අපේන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ වන වැස්ම ඉවත් කරලා තමයි කෘෂිකාර්මික කටයුතු කරන්නේ. වන වැස්ම ඉවත් කරලා තමයි කෘෂිකාර්මික කටයුතු කරන්නේ. ඒකවල වර්තමානයේ මෙහෙම දෙයක් තියෙනවා. කෘෂිකාර්මාන්තය සඳහා වෙන් කරපු භූමි ප්‍රමාණය අඩු වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා වෙන් කරපු භූමි ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම දෙයක් නෙවෙයි. දැන් මේ දැන් හීන් අපුඩ තියෙනවා ලොකු ඉඩමක්. හරි හීන් අපුගේ ඉඩම. මේ තමයි හීන් අපුගේ ගෙදර. හීන් අපුගේ ඉඩම ගහ ගෙදර. හීන් අපුට ළමයි ඉන්නවා. එක්කෙනෙක් තමයි ලතා. අනිත් එක්කෙනා සුමනා. අනිත් එක්කෙනා කවුද? තව නමක් කියන්න කොහොමද හරි.
අයින තා කොල්ලෙක් ඉන්නවා ගිරිගෝරි. තව කින්නවා තව කොල්ලෙක් මොකක් හරි. අපුහාමි. හරි අපුහාමි. ඕනේ ඉන්නවා ළමයි 4 දෙනෙක් ඉන්නවා හීන් අපුට. දැන් එතකොට ටික කාලයක් යනකොට දැන් ළමයි ලොකු මාත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ලතයි සුමනයි දීග දෙනවා. එතකොට දෑවැද්දට ඉඩමේ කෑල්ලක් දෙන්න වෙනවා නේ. එතන මොකද කරන්නේ? 4 දෙනෙක් ඉන්නවනේ. මෙයා කරන්නේ අපුහාමි කරන්නේ මොකද්ද? ඉඩම 4ට බෙදෙනවා. කොහොමද කරන්නේ? අපි හිතමු ගේ තිබ්බේ මේ පැත්තට කියලා එහෙම වුණොත් අපි වේදී ආ. ගේ තිබුණේ මේ මහා ගේ තිබ්බේ පැත්තට. ඉඩම 4ට බෙදුවා. ඉඩම 4ට බෙදුවා. එතකොට මේක දුන්න අපුහාමිට. මේක අපුහාමිට දුන්නා. මේක දුන්නා ගිරිගෝරිට. මේක දුන්නා ලතාට. මේක දුන්නා සුමනට. දැන් මොකද වෙන්නේ? දැන් කොහොමද දුන්නාට බෑ දැන් මෙයාට ගෙදෙට්ට පාරක් තියෙන්න බෑ. මෙතෙන්ට පාර. ඒ නිසා මොකද කරේ? මේ මැදින් පාරකුත් දැම්මා. ඕන දැන් පාරකුත් දාලා තියෙන්නේ ඊඩම් වලට එන්න. මේ පාර. මේ පාර මෙතනින් නතර වුණාම ඇතිනේ. ඒ දෙපැත්තට මෙන්න පුළුවන් ඕම් පාර. ඉස්සෙල්ලා මේ මුළු ඉඩමම වගා කරා. දැන් මොකද ලතත් මෙහින් ගියක් හදනවා. තුමනත් මේ පැත්තෙන් ගියක් හදනවා. මෙයාත් මේ පැත්තෙන් ගියක් හදනවා. දැන් මොකද වෙන්නේ? දැන් එතකොට මෙන්න වගා කරන්න තියෙන භූමිය මෙච්චරයි. ඔය ටික දැන් වගා කරන්න. මෙයා මේ ටිකේ වගා කරගන්නවා. මෙයා මේ ටිකේ වගා කරගන්නවා. මෙයා මේ ටිකේ වගා කරනවා. වගා කරන් තිබ්බ භූමිය මොකද උනේ? කලින් මේ ප්‍රදේශය වගා කරා. දැන් වගා කරන් තිබ්බ භූමිය මොකද උනේ? අඩු වෙනවා. ඔන්න ඔක තමයි ජනගහනයේ වර්ධනය වීමත් සමග ජනගහන ජනාකීර්ණ වීමත් සමග වගා භූමි ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මිනිසුන් ඒක තමන්ගේ ජනපද ව්‍යාප්ත කිරීම සඳහා යොදා ගන්නවා. ජනපද ව්‍යාප්ත කරන්න ඒක යොදා ගන්නවා. හරි කතා කරන්න එපා. අයරන්ගේ ගෙදර කතා කරන වැඩි එක්ක මයික් ඔෆ් කරලා නැත්නම් අයින් කරනවා. ඔව් තමයි බං කම්මැලි. අයරන්ගේ මල කම්මැලි නම් උඹට යන්න පුළුවන් පන්තියෙන්. ආයෙත් ළමයට ඇහෙනද? ඒ ළමයට ගානක්වත් නැහැ. මෙලෝ 100ක් නැහැ. ඒකී අහගෙන නෙමෙයි ඉන්නේ. දැන් තමයි ඔන්න ඇහිලා මයික් එක ඔෆ් කරේ. ගෙදර කියන මල විකාරය හැම එකම. නැකන් ඔය වගේ උන්ට ඉගෙන ගන්න පුළුවන් දෙයක්. කියන දේ නෙමෙයි අහගෙන ඉන්නේ. අයිත් ළමයට තේරෙන්නේ නැතිනේ. අයිත් තමයි ගෙවල් දෙමව්පියන්ට තැහෙන්න දෙන්නේ. නේ? මයික් එක ඔන් කරගෙන කට්ටිය වෙන කතා. මයික් ඕෆ් කරන් කරන්නේ නැති මන් දන්නේ නැහැ. මයික් එක ඔන් කරන් කරන විකාර තමයි ඔය. බලමුකෝ. කොහොමද ලකුණු මට්ටම් කියලා පස්සේ පේපර් එකක් එහෙම දුන්නට පස්සේ. දැන් ඒතකොට මෙතෙන්දි මේ මම ඔයාලට කියාගෙන ගියේ. හරි. දැන් මේ කාලයක් යනකොට මොකද වෙන්නේ? වගා භූමි නිවාස ඉදි කරන්න යොදා ගැනීම නිසා ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? වගා භූමි අලුතින් ඇති කරන්න වෙනවා. හැබැයි අලුතෙන් වගා භූමි ඇති කරොත් මොකද වෙන්නේ? අලුතෙන් වගා භූමි ඇති කරනකොට වනවැස් නිවත් කරන්න වෙනවා. එහෙනම් මතක තියාගන්න. මොනම හේතුවක් නිසාවත් දැන් ආයෙත් අලුතෙන් වගා භූමි ඇති කරලා වැඩක් නැහැ. ඇති කරන්නෙත් නැහැ. ඒක ඇති කරන්නත් අහන. සියලුම වනාන්තර වන රක්ෂිත බවට පත් කරලා තියෙනවා. හරිද? එතකොට වගා භූමි ප්‍රදේශය වගා භූමි තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. තියෙන වගා භූමි ටික ටික අඩු වෙනවා. ඒ නිසා අපිට කරන්න දෙයක් වෙනවා. මොකද්ද? පවතින සුළු වගා භූමි ප්‍රමාණය උපරිම අස්වැන්නක් ලබා ගන්න පුළුවන් විදිහට අපි මේක කළමනාකරණය කරගන්න ඕනේ. භූමි කළමනාකරණය කරන්න ඕනේ. එහෙනම් අපි බලමු අපිට තියෙන වගා භූමිය උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද කියලා. අපිට තියෙන වගා භූමිය බෑවුම් ඉඩමක් නම්. අපිට තියෙන වගා භූමිය බෑවුම් ඉඩමක් නම්. මේ බෑවුම් ඉඩම අපි සංරක්ෂණය කරගන්න ඕනේ. බෑවුම් ඉඩමක් සංරක්ෂණය කරගන්න බැරි වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ බෑවුම් ඉඩම නිතර භූමියක් බවට පත් වෙනවා. මුඩු බිමක් බවට පත් වෙනවා.
බෑවුම් භූමිය සංරක්ෂණය කරේ නැත්නම් මුඩු බිමක් බවට පත් වෙනවා. අපි සාමාන්‍ය බෑවුම් බිමක් මේ තියෙන්නේ. ඇයි මුඩු බිමක් බවට පත් වෙන්නේ? අපි මේකේ වනවැස් මේකේ තනකොළ ටික අයින් කරලා උදුදු ගාලා අපි මේක වගා කරනවා. මේක අපි වගා කරලා තියෙනවා. අපි කවදාවත් මේක අපි මේක වගා කරාට අපි මේකේ ජලය මගින් මේක සෝදා යන එක පාංශු කාදනය වළක්වන්න ක්‍රම හැදුවේ නැහැ. අපි දැන් මේකේ හිතවල තියෙනවා වගාවන් හිතවල තියෙනවා නේ. අපි તો මම මිරිස් දැම්මා. මිරිස් පැල හිතවල තියෙනවා දැන් මේ හරි. දැන් ඕක හිතවල තියෙනවා දැන්. ලොකු වැස්සක් ආපු ගමන් මොකද වෙන්නේ? ලොකු ජල කඳක් පහළට ගලාගෙන යනවා. පොළවේ මතුපිට තියෙන සාරවත්ම කොටස සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා. සමහරවිට කැරිලා යනවා. පොළවේ මතුපිට තියෙන සාරවත් කොටස ඉවත් වුණාට පස්සේ නැවත වතාවක් මේ පොළව සරුසාර වීමක් බවට පත් වෙන්න අවුරුදු ගාණක් කරනවා. අවුරුදු ගාණක් තමයි අවුරුදු 10ක් විතර යන ඉතින්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේකේ බෑවුම් ඉඩමක් නම් තියෙන්නේ. අපි බෑවුම සංරක්ෂණය කරන්න. බෑවුම සංරක්ෂණය කරන්නේ මෙහෙම. උන්වහගන්න. බෑවුම සංරක්ෂණය කරන්න ක්‍රම කීපයක් තියෙනවා. බෑවුමට හානි සිදු වෙන්නේ ජල ගැලීම. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේ බෑවුමේ අපිට පුළුවන් මේ විවිධ ස්ථානවල මෙහෙම කාණු කපන්න. මේ බෑවුම වටේ කාණු කපනවා. ඒ කියන්නේ මම මේක කන්දක් විදිහට හදලා පෙන්නන්නම්. ඒක ඔයාලට පැහැදිලි වෙයි. මේක නම් මේ භූමිය. මේ භූමියේ මෙහෙම කාණු කපනවා. මේ බෑවුමේ කාණු කපනවා. සමෝච්ච කාණු, ඒ කියන්නේ සමෝසින් පීඩන කාණු. වර්ෂා ජලය ආවම මේ ටිකේ ජලය ගලා බස්නා මේ කාණුවට. ඒ කාණු දිගේ වටේ ගමන් කරලා පහළට යනවා. මේ කොටස ජලය මේ කාණුවට. මේ කොටස ජලය මේ කාණුවට. කාණුවෙන් කාණුවට තමයි වතුර එන්නේ. එතකොට වර්ෂා ජලය ටික දුරක් ගලන් එද්දී වේගය වැඩි වෙන්නේ. පාංශු කාදනයේ සිදු වෙන තරම් ජලයේ පහරේ වේගය වැඩි වෙන්න හම්බ වෙන්නේ කාණුවට වැටෙනවා. කාණු දිගේ යනවා. අන්න එහෙනම් සමෝච්ච කාණු කැපීම. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ කාණු වෙනකොට ගල් වැටි දානවා. වතුර ගලන් එන වේගය අඩු වෙන්න ගල් වැටි දානවා. එහෙම නැත්නම් අපිට පුළුවන් සැවැන්දරා වගේ, ඒ කියන්නේ මූල පද්ධතිය ශක්තිමත් සැවැන්දරා වගේ ශාක මේකේ අපිට හිතවන්න පුළුවන්. සමෝසින් මේ කාණු වෙනකොට සැවැන්දරා වගේ මේ ශාක හිතවන්න පුළුවන්. අනිත් මොකද වෙන්නේ? වර්ෂා ජලය ලැබෙනවා. පොළොව සෝදගෙන ඉන්න හදනකොට අර සැවැන්දරා ගස් ටික නිසා ජල පහර වේගය අඩු වෙනවා. පහළ නිමිහිර වතුර ටික ගලාගෙන එනවා. ජල පහර වේගය අඩු වෙනවා කියන්නේ වැඩි ජල ප්‍රමාණයක් පොළොවට උරා ගැනීම සිදු වෙනවා. එහෙනම් බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය කරන්න අපි ඔය විදිහට. හැබැයි බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය කරනවා කියලා අධික බෑවුම් ප්‍රදේශ කවදාවත් අපි භෝගවගාවට දාගන්නේ. අධික බෑවුම් ප්‍රදේශ. ඒ කියන්නේ බෑවුම අර මං ඉස්සෙල්ලා ඇඳට වඩා වැඩි. බෑවුම මේ වගේ. මේ වගේ බෑවුම. ඔය වගේ බෑවුම් අපි භෝගවගාව සඳහා දාගන්නේ. මේ වගේ බෑවුම සුද්ධ කරලා අපි සමෝච්ච කාණු තියා, ගල් වැටි තියා අපි මොනවා හරි හිටව කියනකො. එක්කෝ පිළිලියල්ලෝ කියනකො හරියන්නේ නැහැ. ඇයි ඒ? එයාගේ පිහිටි පොළවේ තිබිච්ච අර මුල් ටික, ඒ කියන්නේ ශාක වැස්ම ඉවත් කරපු ගමන් අපි කෘතිමව හදන කිසිම උපක්‍රමයක් එයාට පොරොත්තු දෙන්නේ නැහැ. ලොකු ඇස්සක් ආවම මේ ඔක්කොම ටික ගලවගෙන යනවා පාරට. සමහර විට නායයාමක් පවා සිදු වෙන්න පුළුවන්. නායය පවා කියන අන්දි ලොකු කොටසක් ගලවගෙන යන්න පවා පුළුවන්. මේ වගේ භූමි, අධික බෑවුම් සහිත භූමි කවදාවත් අපි භෝග වගාවන් සඳහා දාගන්නේ නැහැ. ඒවා අපි වගා භූමි ලෙස සකසන්නේත් නැහැ. ඒ තැන්වල ගෙවල් හදන්නෙත් නැහැ. හරිද? එතකොට තව පුළුවන් මෙහෙම. අපිට තියෙන භූමියේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් භෝග වර්ග කිහිපයක් වගා කරනවා. ඒ කියන්නේ මෙහෙම. අපිට තියෙන භූමිය අපි හිතවල තියෙන රබර්. එහෙම නැත්නම් පොල්. හරි? අපි දැන් පොල් හිතවල කියන්නේ පොල් හිතවල තියෙන. පොල් චාක අපි හිතවල තියෙන. පොල් හිතවල තියෙනවා. තමයි පොල් හිතවන්නේ ටිකක් ඈතින්නේ. පොල් චාක හිතවන්නේ මේ එක ගහක පොල්ලතු අනිත් ගහේ පොල්ලතු වල යාන්තමින් ගෑවෙන මට්ටමට දුර දිග තමයි හිතවන්නේ. දැන් එතකොට මේ පොල් ගස් ටික මම හිතෙව්වම මේ පොල් ගස් අතර භූමියේ ඉතුරු ඉන්නේ. අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් මේ පොල් ගස් අතර භූමියේ මැද ගම්මිරිස් වගේ දේවල් හිතවන්න පුළුවන්. තෙවනේ හැදෙන ඒවා. ගම්මිරිස් හිතවන්න පුළුවන්. එහෙම නැත්නම් කොකෝ ශාක හිතවන්න පුළුවන්.
නේ කෝපි හිටවන්න පුළුවන් කෝපි ඔන්න වගේ නිසා අපිට දෙකක් හිටවන්න පුළුවන් මේ අතුරු භෝග ඒ කියන්නේ මේ ප්‍රධාන භෝගයට අමතරව මේක යට තව අපිට අතුරු භෝග වර්ග හිටවන්න පුළුවන් ඔය ඉතින් දැන් කුඹුර ගත්තොත් කුඹුරේ නියර දිග අපිට මෑ බෝංචි කරවිල ඊළඟට වැටකොළු පතෝල ඔය වගේ දේවල් අපිට හිටවන්න පුළුවන් ඒතර ඒකේ මොකද්ද කරන්නේ භෝග ඒ කියන්නේ භෝග වර්ග කිහිපයක් මිශ්‍රව වගා කරනවා හරි වගා භූමිය තුල ප්‍රධාන භෝගයට අමතරව අතුරු භෝගයක් අපිට හිටවන්න පුළුවන් ඒතකොට මොකද වෙන්නේ මේ භූමියෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න වෙනවා හරි ඒකම හොඳට මතක තියාගන්න ඕනේ ජල පෝෂක ප්‍රදේශවල වගා කරන්න යන්නේ ජල පෝෂක ප්‍රදේශ කියන්නේ දැන් වැවක් තියෙනවා නම් වැවේ ඉස්මත්ත ලොකු කොටසක් වන රක්ෂිතයක් විදිහට ඉතුරු කරනවා. ඉස්සර නම් එහෙම තමයි කරේ. දැන් නම් ඒව හොයන්නවත් නැහැ. වැවත් එක්ක වැවේ ඉස්මත්තේ වැවේ කියන්නේ වැවේ ඉහළ කොටසේ සරෝදින පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ විශාල භූමි ප්‍රදේශයක් ඉතුරු කරනවා වන රක්ෂිතයක් විදිහට. ඒකේ කවුරුවත් වගා කරන්නේ නැහැ. ගස් විනාශ කරන්නේ නැහැ. ඇයි ඒක තමයි මේ වැවේ ජල පෝෂක ප්‍රදේශය. ඒ ප්‍රදේශයට ලැබෙන වර්ෂාව තමයි මේ පොළොවේ ඉතුරු වෙලා ඒ කියන්නේ පොළොව තුළ උරාගෙන උල්පත් ජලය විදිහට එන්නේ. එතකොට මේ ජල පෝෂක ප්‍රදේශ තියෙනවා නම් කඳු නේ දැන් සමහර කඳු තියෙනවා ඒ කඳු වලට ලැබෙන වර්ෂා ජලය තමයි රැඳිලා තිබිලා අවුරුද්ද පුරාම ටික උල්පත් ජලයෙන් එන්නේ. ඉතින් ඒ වගේ ජල උල්පත් තියෙන ප්‍රදේශ අපි ජල පෝෂක ප්‍රදේශ කියලා හඳුන්වනවා. එහෙම ජල උල්පත් තියෙන ප්‍රදේශ වල මේ වනවැස්ම අයින් කරලා අපි වගා කරන්න ගන්න නැහැ. එහෙම කරොත් මොකද වෙන්නේ? අපිට තියෙන ජල උල්පත් ටික නැති වෙලා යනවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපිට පුළුවන් වෙන්නේ භූමි කළමනා කරන්න. එතකොට අපි ඊළඟට බලන්න ඕනේ භූමියක පාංශු සාධකවල ගුණාත්මක බව ඉහළ මට්ටමක තියාගන්න ඕනේ. භූමියක පාංශු සාධකවල ගුණාත්මක බව. ඒ කියන්නේ දැන් අපිට තියෙන භූමිය අපි හිතමු මැටි පොළවක් තියෙන්නේ. මැටි පොළවක් නම් තියෙන්නේ අපිට වගා කරන්න හම්බෙච්ච ඉඩම මැටි පොළවක් පහේ තියෙනවා. නම් මොකද්ද කරන්න ඕනේ? මැටි පොළවක් නම් තියෙන්නේ අපි මේක වගාවට සුදුසු තත්ත්වයටපත් කරන්න මේකට වැලි සහ කාබනික ද්‍රව්‍ය එකතු කරන්න. හොඳට ඇටරයක් දාලා මේක හොඳට හානවා. පොළොව කඩනවා හොඳට. හොඳට පොළොව කැට බවට පත් වෙන මේක කඩනවා. හරි යාන්ත්‍රික ක්‍රමයක් මොකකින් පුළුවන් රොටරි කරලා හරි. එහෙම නැත්නම් පැටි නගුල් වලින් මේක හානවා. ඊට පස්සේ කූරු නගුලෙන් මේක කූරු කාලා කුඩු වෙන්න හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට පුළුවන් වැලිපුර මිශ්‍ර කොම්පෝස්ට් පොහොර ගෙනල්ලා මුළු භූමියටම දාන ආයතනයක් මේක මිශ්‍ර කරනවා. අන්න එතකොට අපිට පුළුවන් අර මැටි සහිත පස වගාවට සුදුසු තත්ත්වයටපත් කරගන්න. ඊළඟට ජල වහනය සහ ජලය හා වාතය හොඳින් රැඳෙන පරිදි පොළොව සකසන්න ඕනේ. ඒ කියන්නේ ජලය ගොඩාක් රැඳෙන්නේ නැති වෙන්න අවශ්‍ය ප්‍රමාණයට ජලය රැඳගෙන වැඩි ජලය බහලා යන විදියට. ඊළඟට පස තනිකර මැටි පසක් නැතුව මේ සවිවර පසක් හදාගන්න. ඒතකොට මොකද මේ පාංශු වාත ප්‍රමාණය වැඩි වෙනවා. පාංශු වාත ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ශාක මුල් වලට අවශ්‍ය කරන ඔක්සිජන් ලැබෙනවා. ඒතකොට මොකද ශාක මුල් හොඳට හැදිලා ශාකේ හොඳට වර්ධනය වෙනවා. ඒකට පාංශු වාත ප්‍රමාණය අඩු වුණොත් එimhe ශාක හැදෙන්නේ නැහැ. පාංශු ජල ප්‍රමාණය මදි වුණොත් ඒත් හැදෙන්නේ නැහැ. හරි? පාංශු වාතය තියෙන්නත් ඕනේ, පාංශු ජලය තියෙන්නත් ඕනේ. ඒකම භූමියේ ජල වහනය කියන්නේ පොළවෙන් ජලය ඉවත් වෙන්න ඕනේ. ඒ වැහි කාලෙදි මේක පොකුණ වගේ සම්පූර්ණයෙන් පිරීලා ඊට පස්සේ ඒකේ වතුර බහින්න නැතුව සති ගණන් තියෙනවනේ. සමහර වතුර බලන්න සමහර වතුර වල ඇකලා ඇති වැස්සක් දෙකක් ගියාම ඊට මේ කොටසක් වතුර පිරෙනවා. ඊට පස්සේ ඒකේ වතුර බැහැලා යන්නේ නැහැ. කොහෙන්වත් කාණුවක්වත් කපලා එක්ක අපි වතුර බහින්න හදන්න ඕනේ. ඒක තමයි ජල වහනය හොඳ තත්ත්වයේ පවත්වා ගන්න ඕනේ කියන්නේ. එහෙම ජලය බැහැලා ගියත් මොකද වෙන්නේ? ඒ ජලය තියෙනකොට පාංශු වාත ප්‍රමාණය අඩු වෙලා ඒ ප්‍රදේශයේ මොන හරි වගාවක් තිබ්බනම් ඒ වගාව සම්පූර්ණයෙන් මැරෙනවා. ඒ නිසා පස්සේ හොඳ ජල වහන පද්ධතියක් හදා ගන්න. ඒ කියන්නේ කාණු කපලා වැඩි වතුර ඉක්මනට බැහැලා යන විදිහට හදා ගන්නත් ඕනේ. ඊළඟට පුළුවන් තරම් කාබනික පොහොර යොදලා පස්සේ ගුණාත්මක බව වැඩි කරන්න ඕනේ. කාබනික පොහොර යෙදුවම මොකද වෙන්නේ? පාංශු ජීවීන් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔය දිරායන ඒ කියන්නේ මියගිය ශාකා සත්ත්ව කොටස් ඉදාපත් කරන වියෝජත ඊළඟට ඔය හැකරැල්ලෝ ගැඩවිලෝ වගේ සත්තු අපි කියන්නේ ගොවියා කියන මිතුරා කියලා. ආන් මේ වගේ සත්තු වැඩිපුර මේ පොළවේ වර්ධනය වෙනවා.
ඒකට අපි කියනවා මේ පතේ තියෙන ගුණාත්මක බව වැඩි දියුණු කිරීම. ඒකට අපිට පුළුවන් කාබනික ද්‍රව්‍ය යොදන්න. ඊළඟට භූමියේ ඒ තැන් වලට අදාළ භෝග තමයි වගා කරන්නේ. භූමියේ අපි හිතමු නිතර තෙත් ස්වභාවයක් තියෙන ප්‍රදේශයක් තියෙනවා. අපිට මේ ප්‍රදේශේ නිකන් වැඩිපුර වතුර අවශ්‍ය කරන භෝග වර්ග හිතවන්න පුළුවන්. තව භූමියේ තව කොටසක් තියෙනවා ටිකක් වැලි වැඩි ඒ පස්සේ. වැලි සහිත පසක්. වැඩිපුර වැලි බුරුල් පසක් තියෙන. එහෙනම් අපි දෙපැත්ත දාන්න පුළුවන් මොනවද? බතද, මඤ්ඤොක්ක වගේ අලබහිල දේවල් දාන්න පුළුවන්. නේ? අපිට මේ විදිහට භූමියේ පිහිටියම අනුව ඒ භූමියට ගැළපෙන භෝග වර්ග අපිට වගා කරන්න පුළුවන්. හරි. ඕක තමයි අපි කියන්නේ පාංශු කළමනාකරණය කියලා කියන්නේ. එතකොට අපි දැන් ඔතින්ද මම ඔයාලට විස්තර කරා භූමි කළමනාකරණේ සහ කෘෂිකාර්මික භූමි කළමනාකරණය කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. හරි. ඔන්න දෙකම දැන් ඔයාලට කියලා දුන්නා. ඊළඟට ඒකත් එක්කම කියලා දුන්නා භූමියක පාංශු සාධකවල ගුණාත්මක බව අපි කොහොමද සඳවා ගන්න කියන එක කියලා දුන්නා. හරි ඒ ටික ලියාගෙන අපි ඊළඟ කොටසට යමු. හරි අපි ඊළඟට බලමු තිරසාර කෘෂිකාර්මික භූමි කළමනාකරණය තුළින් අත්පත් කරගත ඇති වාසි. ඒකේ පළවෙනි එක තමයි නිෂ්පාදන ඵලදායීතාව වැඩි දියුණු වෙන. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි භූමි කළමනාකරණය හොඳට කරොත් අපේ ඵලදායීතාවය කියන්නේ ඵලදාව වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා. ඒක ඉතිරයි. ඒ කියන්නේ හොඳට ජල වාහනයක් තියෙනවා නම්, හොඳ ජල සැපයුමක් තියෙනවා නම්, හොඳ පාංශු වාත සැපයුමක් තියෙනවා නම්, කාබනික පොහොර භාවිත කරනවා නම්, පතේ කාබනික ද්‍රව සංඝටක වැඩි නම් එහෙනම් අනිවාර්යෙන් හොඳ ඵලදාවක් ලැබෙනවා. ඊළඟට නිෂ්පාදන අවදානම අඩු වීම. නිෂ්පාදන අවදානම අඩු වීම කියලා කියන්නේ අපිට භූමියෙන් ලැබෙන සහයෝගය උපරිම ලැබෙන නිසා අපිට තියෙන ප්‍රශ්නයකට තියෙන්නේ පලිබෝධකයෙන් ඇති වෙන හානි. පලිබෝධකයෙන් ඇති වෙන හානිත් අපි වළක්ව ගන්න අපි ක්‍රම යොදාගෙන තියෙනවා නම් එහෙනම් අපිට නිෂ්පාදනය ඒ කියන්නේ මේකේ ඵලදාව ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ.
නියම වෙලාවට අපි ජලය ලැබෙනවා නම් ඒ කියන්නේ අපි ජල සංරක්ෂණ ක්‍රම භාවිත කරලා අපි ජලය සපයාගෙන තියෙනවා නම් වැස්සක් නැතත් අපිට ජලය තියෙනවා නේද? එතකොට ජල වහන ක්‍රම අපි හදලා තියෙනවනේ. ඒ කියන්නේ ජලය බැහැලා යන ක්‍රම හදලා තියෙනවනම් කොච්චර වැස්ස වැඩි වුණත් ගැටලුවක් නැහැ. දවසක් යනකොට සම්පූර්ණයෙන් ජලය බැහැලා ගිහිල්ලා ශාක වලට අවශ්‍ය ප්‍රමාණයට ජලය ඉතුරු වෙනවා. නේ? පාංශු අයනය කියන්නේ පාංශු වාත ප්‍රමාණය සමග පසේ තියෙන සවිවර බව වැඩි කරලා තියෙනවා නම් එහෙනම් අපිට බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ශාකයේ මුල් වලට අවශ්‍ය කරන වාතය සහ පාංශු ජීවීන්ට අවශ්‍ය කරන වාතය තියෙන නිසා පසෙහි ගුණාත්මක බව ඉහළ මට්ටමක රඳව ගන්න පුළුවන්කමක් අපිට පවතිනවා. ශාක වල මූල පද්ධතියේ හොඳට ඔක්සිජන් ලැබෙන නිසා ඒවා හොඳින් වර්ධනය වෙනවා. ඒ නිසා අපිට කිසිම දෙයකට බයක් ඇති කරගන්න ඕනේ මේ ශරීරේ පළදාව අඩු වෙයිද? එහෙම කියලා බයක් ඇති කරගන්න ඕනේ. ඒකට අපි කියන්නේ නිෂ්පාදන අවදානම අඩු වීම කියලා කියන්නේ. නිෂ්පාදනයේ පළදාව ලැබෙයිද නැද්ද කියන චකිතයකින් අපිට ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෂුවර් කරලා අපිට කියන්න පුළුවන් ඉතිරි වශයෙන්ම කියන්න පුළුවන් හොඳ පළදාවක් ලැබෙනවා කියලා. ඒකම අපි හොඳට භූමි කල්පනාකරණය කරනකොට ස්වභාවික සම්පත් රැගෙනවා. පසේ ජලයේ ගුණාත්මක බව අනිවාර්යෙන් ඉහළ නැගෙනවා. ඒකම ආර්ථික වටිනාකමත් වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් විදිහට පළදාවක් අපිට ලැබෙනවා. ආපදාවම වෙන්නේ. ඒ කියන්නේ අපිට නියගියකින් ඇති වෙන හානි ආපදාව නැහැ. ඇයි ඒ? අපි ජල සංරක්ෂණ ක්‍රම යොදාගෙන ජලය සපයන නිසා නියගියක් ආව කියලා අපිට බය වෙන්න දෙයක් නැහැ. ඒ නියං ආපදා අඩු වෙනවා. ගම් වතුර ආපදාත් නැහැ. ඇයි ඒ? අපි භූමි කළමනාකරණය කරලා තියෙන්නේ හොඳ ජල වහනයක් ඇති වෙන. ජලය හොඳට බැහැලා යන්න පුළුවන් විදියට. ඒක පාංශු කාදනය සිදු වෙන්නේ නැහැ. ආන්න. එහෙනම් අධික වර්ෂාව නිසා ජලය රැඳිලා තිබිලා ශාක මුල් මිය යාම වගේ දේවල් නිසා අපිට මේකේ තියෙන මේ අපිට ඒ වගේ ස්වභාවික ආපදා සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හොඳට පස කළමනාකරණය කරලා තියෙන නිසා කොච්චර වැස්සත් පාංශු කාදනය වගේ ආපදාවක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි නියගයක් ආවත් අපි ජල සංරක්ෂණ ක්‍රම යොදාගෙන මෙයාට නිසි පරිදි ජලය සපයන නිසා නියම් ආපදාවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ආපදා අවමීම කියන්නේ අන්නේ. ඊළඟට අපි මනාව සැලසුම් කරපු කුෂිකාර්මික භූමියක් නිසා අපි මේක මනාව සැලසුම් කරපු කුෂිකාර්මික භූමියක් නම් පරිසරයට සිදුවන හානියත් අඩු වෙනවා. අපි සම්පූර්ණයෙන්ම ජල සංරක්ෂණය කරලා තියෙනවා නම් කාබනික ද්‍රව්‍ය නම් යොදාගන්නේ. එහෙනම් අපි මේක හරිත සංකල්පයට අනුව හැමදාම කරලා තියෙනවා නම් එහෙනම් පරිසරයට සිදුවන හානියත් අඩු වෙනවා. අන්න ඒක තමයි මේ ඊළඟ මාතෘකාව තියෙන මොකද? තිරසාර කුෂිකාර්මික භූමි කළමනාකරණයක් තුළින් අත්පත් කරගන්න පුළුවන් වාසි. ඊළඟ කොටස අපි මීට කලින් සාකච්ඡා කරා. මම මීට කලින් කියලා දුන්නා. මිශ්‍ර භෝග වගාව. ඒ කියන්නේ අපි මෙතෙන්දි කතා කරන්නේ ඉහළ පළදාවිතාවක් මුල් කරගත් වගාකම. ඒ කියන්නේ අපි යන්නේ හරිත සංකල්පයේ උදෙසා කුෂිකාර්මික ක්‍රියාවලිය. ඒ යටතේ අපි පළවෙනි එක කතා කරා හරිත සංකල්පය තුළ ඉඳමින් අපි කොහොමද කුෂිකර්මාන්තය කරන්නේ? එකක් තමයි කාබනික ගොවිතැන. ඊළඟට කාබනික ගොවිතැනෙන් පස්සේ ජල සංරක්ෂණය සිදු කරගන්න ආකාරය. ජල කළමනාකරණය. ඊළඟට භූමිය සංරක්ෂණය සිදු කරගන්න ආකාරය භූමි කළමනාකරණය ගැන ඉගෙන ගත්තා. දැන් ඊළඟට බලමු අපි අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න අපිට කරන්න පුළුවන් දේ. ඒක තමයි අපි කියන්නේ ඉහළ ඵලදායීතාව මුල් කරගත්ත වගා ක්‍රම භාවිත කරන්න ඕනේ. ඒ කියන්නේ අඩු භූමි ප්‍රමාණයක් තියෙන්නේ අඩු භූමි ප්‍රමාණයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගන්න. ඒකට අපිට කරන්න එක දෙයක් තමයි මිශ්‍ර භෝග වගාව. ඒ කියන්නේ එකම බිම් කඩක් තුල අපි එක ප්‍රධාන භෝගයක් තියාගෙන ඊට අමතරව අතුරු භෝග කීපයක් අපි වගා කරනවා. හරි? අතුරු භෝග කීපයකට අපි වගා කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම දෙයක් එනවා. එක් ප්‍රධාන භෝගයක් තියාගෙන තව භෝග වර්ග කීපයක් වගා කරාම ඔන්න අපිට තියෙන වාසියක්. එකක් තමයි අපි මේකම ගමු. මේ පොල් ගහ. පොල් ගහේ මූල පද්ධතිය ගොඩක් මෙහෙම පොඩ්ඩක් ගැඹුරට යනවා. වීදෙනවා. මේ පොල් ගස්වල මූල පද්ධතිය ටිකක් ගැඹුරට වීදෙනවා. හැබැයි කොකෝ වගේ ශාකයක් ගත්තොත් එයාගේ මූල පද්ධතිය මෙච්චර ගැඹුරට වීදෙන්නේ නැහැ. එයාගේ උඩ තියෙන්නේ. එයාගේ උඩ තියෙන්නේ. ගම්මිරිස් වගේ ගත්තත් එහෙමයි. උඩ තියෙන්නේ. ගොඩක් ගැඹුරට වීදෙන්නේ නැහැ. එතකොට මේ පතේ තියෙන පෝෂක ද්‍රව්‍ය තුලනාත්මකව තමයි ලබා ගන්න. ඒ කියන්නේ පොල් ගහ ගැඹුරු පතෙන් යාට අවශ්‍ය පෝෂක උරා ගන්න. එතකොට මතු පිට පතේ පෝෂක ඉතිරි වෙනවා. මතු පිට පතේ පෝෂක ටික ලබා ගන්නවා කවුද? මේ මූල පද්ධතිය එච්චර ගැඹුරට විහිදෙන්නේ නැති. මූල පද්ධතිය එච්චර පොල් තරම් ගැඹුරට විහිදෙන්නේ නැති
මොනවාද? කෝපි. එහෙම නැත්නම් මෙතන දානවා අපි කොකෝවා. එහෙම නැත්නම් ගම්මිරිස්. හරි. එහෙනම් මේක අපිට කුරුදු වගේ දෙයක් වුණා හිතවන්න පුළුවන්. හැබැයි කුරුදු නම් ටිකක් ගැඹුරට යනවා මූලපද. අපිට ඒ වගේ ශාක ටිකක් හිතවන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ පොල් ශාකය එහෙම නැත්නම් රබර් ශාකය. කොට මේක රබර් වත්තක් මේක කරන්න පුළුවන් අපිට. රබර් වත්තක් නැත්නම් මේ වගේ කෝපි, කොකෝවා, ගම්මිරිස් දාන්න පුළුවන්. එතකොට ඒ රබර් ශාකය එහෙම නැත්නම් පොල් ශාකය වැඩිපුර ගැඹුරට මූල පද්ධතිය වර්ධනය කරනවා. වර්ධනය කරලා ගැඹුරු පතේ පෝෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යාට අවශ්‍ය පෝෂක ගන්න ගැඹුරු පතේ. මතු පිට පතේ ඉතුරු වෙයි. මතු පිට පතේ අපිට මූල පද්ධතියේ ඉතර ගැඹුරට වැඩෙන්නේ නැති ශාක ටිකක් හිටවලා අපිට මතු පිට පතේ තියෙන පෝෂක වලින් එයා වර්ධනය කරන්න පුළුවන්. අන්න ඒක තමයි තුලනාත්මකව පතෙන් පෝෂක ලබා ගන්න. තුලනාත්මකව පතෙන් පෝෂක ලබා ගන්න. හරි. එතකොට පතේ තියෙන පෝෂක කොටසක් යටින් කොටසක් උඩින් ඒ නිසා මොකද වෙන්නේ? එක ප්‍රදේශ අපි දුමු මේ මතු පිටින් විතරක් පෝෂක ගන්න ශාකිතයෝ කියලා මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට මතු පිට පතන දුන්නේ. ඒ විදිහට මතු පිට මනස හිතව ගන්න බැරි දැන්. මෙහෙම කරාම පෝෂක කොටසක් යටින් ගන්නවා කොටසක් උඩින් ගන්නවා. ඒ නිසා සෑම තැනම පෝෂක යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් අපිට මේ භූමිය වගා කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක තුලනාත්මක පෝෂක ලබා ගැනීම නිසා පසේ ගුණාත්මක බව ආරක්ෂා වෙනවා මෙන්න මේ වගේ ක්‍රම වගේ. ඊළඟට විවිධ භෝග වර්ග තියෙනකොට මොකද වෙන්නේ? වල් පැලෑටි වර්ධනය. දැන් අපි මේ ගන්නේ මිශ්‍ර භෝග වර්ග. අපි તો මේකේ තියෙන පොල් විතරයි. පොල් විතරක් තිබ්බනම් මොකද වෙන්නේ? පොල් ගස් ආස්තේ මේ වටේ හැමතැනම ගිහින් ගාස් ඊට පස්සේ වැල් වර්ග මනම් ඔක්කොම පිරෙනවා. මහා කැලෑවක් හැදෙනවා. හැබැයි අපි මේක ඇතුලේ තව තව භෝග වර්ග විතරනකොට අර තනකොළ වර්ධනය වීමේ ප්‍රමාණය අඩු වෙනවා. තනකොළ වර්ධනය වෙන තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට විවිධ වර්ගයේ භෝග තියෙන නිසා වල් පැලෑටි වර්ධනය අඩු වෙනවා. ඒකම කෘමි පලිබෝධකයන්ගෙන් සිදු වෙන හානියත් අඩු වෙනවා. ඒක වෙන්නේ කොහොමද? මෙහෙම. අපි ගමු පොල් ගස් වලට හානි කරන කුරුමියක් ඉන්නවා. පොල් කුරුමිය. එතකොට අපි හිතමු මේ කොකෝ ගස් වලට එනවා වෙනමයි කරි කෘමි සතෙක්. එතකොට සමහරවිට කොකෝ ගස් වලට එන කෘමි සතා පොල් කුරුමිනියා විනාශ කරන්න පුළුවන්. එයාට පොල් කුරුමිනියා ආහාරයට ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ කොකෝ ගස් වලට ඇදිරෙන කෘමියා පොල් ගස් වල ඉන්න කුරුමිනියා විනාශ කරනවා. එතකොට කොකෝ ගස් වල ඉන්න මේ කෘමියට පොල් ගස් වල ඉන්න කුරුමිනියා විනාශ කරන්න පුළුවන් නිසා එයා කොකෝ ගහට හානි කරන්නේ අර කුරුමිනියා වලාගෙන ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ කොකෝ ගස් වල ඉන්න කෘමියා පොල් ගස් වල ඉන්න කුරුමිනියා විනාශ කරන නිසා පොල් ගස් ටිකත් ආරක්ෂා වෙනවා. මේ ආපු කෘමියා අර පොල් කුරුමිනියා විනාශ කරන්න try කරන නිසා කොකෝ ගස් වලට හානි වෙන්නේ නැහැ. බලන්නකො. පලිබෝධකීන් වර්ධනයේ සීමා වෙනවා. පලිබෝධකීන් වර්ධනයේ සීමා වෙනවා. හේතුව තමයි මේ එක් එක් ශාක වලට එන පලිබෝධක වෙනස්. ඒකට ඒ පලිබෝධකයන් අතර ගැටීම් ඇති වෙලා ඒ පලිබෝධකයෝ තම තමා විසින් එක එක ආහාර ගැනීම නිසා එයාලා මර්ධනය වීමක් සිදු වෙනවා. හරි. ඊට තව දෙයක් තියෙනවා. සමහර වෙලාවට මේ පොල් ගස් වලට එන කෘමි සතා මේ කොකෝ ගස් වලට කැමති නැහැ. එතන මොකද වෙන්නේ? මේ කොකෝ ගස් මේ අහල පාර තියෙනකොට ඒකේ කොළවල නිකුත් වෙන මොකද ගන්ධය කැමති නැති නිසා මේ ගස් වලට හානි කරන්නේ නැතුව යන්නේ. අර මම කලින් කිව්වේ කෘමි විකර්ෂක ශාක වර්ග වවනවා කියලා. ඒ කියන්නේ අපි ගොයන් වගාවත් එක්ක එහෙම නැත්නම් අපි භෝග වගාව මැද අපි දාස් පිටිය කපුරු හිටවනවා. මොකද වෙන්නේ? කෘමි විකර්ෂකයි. යන්නේ නැහැ. හරි. ඒ විදිහට කෘමි පරිබෝධක හානි වළක්ව ගන්න පුළුවන් මිශ්‍ර භෝග වගාවන. එතකොට අහිතකර කාලගුණික තත්ත්ව වලට ඔරොත්තු දෙනවා මිශ්‍ර භෝග වගාව. ඒක වෙන්නේ කොහොමද? අපි හිතමු අපි හිතේවි ගම්මිරිස් වගාව තනිකර ඉඩමේ තියෙන ගම්මිරිස් විතරයි. පැයවිලි කාලයක් ආපු ගමන් මොකද වෙන්නේ? අර ගම්මිරිස් වලට අවශ්‍ය ජලය නැති වෙලා ගම්මිරිස් වැල් මැරෙනවා. හැබැයි අපි පොල් ගස් යට හැදුවා නම් මේ ගම්මිරිස් වගාව මොකද වෙන්නේ? පොල් ගස් වල හෙවණ තියෙන නිසා ඒ භූමියේ ජලය සංරක්ෂණය වෙනවා. පැයවිල්ල කාලෙදි උනත් අර ගම්මිරිස් ටික මැරෙන්නේ නැතුව බේරෙනවා. අහිතකර කාලගුණික තත්ත්ව වලින් මොරොත්තු දෙනවා. අහිතකර කාලගුණික තත්ත්ව වලින් මෙයා ආරක්ෂා වෙනවා. හරි. අපි තනිකර කොකෝ හිතේවනම් පායන කාලෙදි කොකෝ ගස් ටික මැරිලා යන්න පුළුවන්. අපි තනිකර කෝපි හිතේවනම් කෝපි ගස් ටික මැරෙන්න පුළුවන්. හැබැයි අපි හිතවන්නේ කොකෝවා කෝපි හිතවන්නේ රබර් ගස් මැද්දේ. රබර් ගස් ලොකුවට පොළ ටික හැදිලා තියෙන නිසා වර්ෂා කාලෙදී හොඳට වැස්ස වැටුණාට පස්සේ මේ පොළවේ තෙතමනේ අර රැකිලා තියෙනවා.
ඊළඟ පැවිලි කාලයක් ආවට අර ගස්වල සෙවන නිසා මොකද වෙන්නේ? පොළවේ තෙතමනේ ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා අර කොකෝ මේ රබර් ගස්යට හදපු කොකෝව කෝපි ගම්මිරිස් වගේ දේවල් ආරක්ෂා වෙනවා. අන්න අහිතකර කාලගුණික තත්ත්වවලින් ආරක්ෂා වෙනවා මේ මිශ්‍ර භෝග වගාව සිදු කිරීම. හරිද? ඒකම සමස්ත අස්වැන්න වර්ධනය වෙනවා. සමස්ත අස්වැන්න වැඩි වෙනවා මිශ්‍ර භෝග වගාවෙදී. දැන් හිතන්න පොල් විතරක් නම් තිබ්බේ මේ ඉඩමේ. මේ ඉඩමේ පොල් විතරක් නම් තිබ්බේ මේ ඉඩමෙන් ලැබෙන්නේ පොල් අස්වැන්න විතරයි. ඉතින් මේ ඉඩම තුල ගම්මිරිසුත් තිබ්බනම් මොකද වෙන්නේ? පොල් කඩනවට අමතරව ගම්මිරිසුත් කැඩෙනවා අවුරුද්දකට සැරයක්. බලන්න වාස්තවන දෙකයි. නේ? මේක අමතරව මේකට කෝපි තිබ්බනම් පොලුත් කැඩෙනවා ගම්මිරිසුත් කැඩෙනවා කෝපිත් කඩලා අරගෙන අස්වැන්න තුනයි. මේ කොකෝ තිබ්බනම් අන්න. ඒතර මොකද වෙන්නේ? පොල් කඩනවා ඒකම ගම්මිරිසුත් කැඩෙනවා කොකෝවත් කැඩෙනවා කෝපිත් කැඩෙනවා අස්වැන්න හතරයි. සමස්ත අස්වැන්න වැඩි වෙනවා. ඒ මොකක් නිසාද? මිශ්‍ර භෝග වගාව භෝග වර්ග කිහිපයක් භෝග වර්ග කිහිපයක් එක තැන වගා කිරීම. හරිද? අන්න එතකොට අපිට පුළුවන් දැන් මේ විදිහට වැඩි අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද මේක හිතවල නේ සීමිත ඉඩකඩකින් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම හැකියාව අපිට පවතිනවා. හරි දැන් ඔතන අපි භෝග මාරුව ගැන මුලදී මම කතා කරා. මේ භෝග මාරුව නිසා පලිබෝධයෙන් සිදුවන හානිය විශේෂයෙන් අඩු වෙනවා. ඊට පස්සේ භෝග මාරුවේදී තව දෙයක් වෙනවා. මොකද්ද? අපි භෝග වර්ග මාරුවෙන් මාරුවට හිටවනකොට පළවෙනි කන්නේදී පස මතු පිටින් සමහරට ගන්න. අපි තුන් පලා වර්ගයක් හිටවනවා පස මතු පිටින් ගත්තේ පොෂ්ට. ඊළඟ දෙවෙනි කන්නේදී අපි බටු හිටෙවුවා. පොඩ්ඩක් ගැඹුරින් ගන්නවා. නේ? ඊට පස්සේ අපි ඊළඟ කන්නේ මඤ්ඤොක්ක වගේ දෙයක් හිටෙවුවා. එයා ටිකක් ගැඹුරු පසෙන් ගන්නවා. එතකොට විවිධ භෝග වර්ග පසේ සෑම ස්තරයකින්ම පෝෂක ද්‍රව්‍ය ගන්න නිසා මොකද වෙන්නේ? දැන් මතු පිට පසෙන් එක කට්ටියක් ගන්නවා. තව කට්ටියක් ගැඹුරු පසෙන් ගන්නවා. තව කට්ටියක් මැද හරියින් ගන්නවා. ඔය පසේ විවිධ ස්තර වලින් පෝෂක ද්‍රව්‍ය ගන්නකොට පසේ තියෙන පෝෂක වර්ග සෑම තැනකින්ම අර ගන්න නිසා හොඳ ඵලදාවක් ලබා ගන්න පුළුවන්. අපි හිතමු පළවෙනි කන්නේ අපි වගා කරේ ගැඹුරු පසෙන් පෝෂක ද්‍රව්‍ය ගන්න එක. ඒකවල මොකද වෙන්නේ? එයා ගැඹුරු පසෙන් පෝෂක ද්‍රව්‍ය ගන්නවා. එයාගේ තියෙන කොළ වර්ග මේකට වැටෙනවා. මේකේ තියෙන තන කොළ වර්ග එහෙම මේකට දි รา පත් වෙනකොට මොකද වෙන්නේ? මතු පිට පස්සේ පෝෂක වැඩි වෙනවා. හරි මතු පිට පස්සේ පෝෂක වැඩි වෙනවා. ඊළඟ කන්නේදී අපි මේ මැද හරියින් ගන්නවා. මැද හරිය මුල් ඇති වෙන එක. එතකොට මොකද වෙන්නේ? එතකොට තවදුරටත් මතු පිට පස්සේ පෝෂක රැස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
මේ ගැඹුරු පස්සේ අර කලින් හිටවපු ශාකවල මූල පද්ධති එහෙම තියෙනවා. ඒවා දිලාපත් වෙලා ආයතන මේ පොළොව යට පෝෂක ද්‍රව්‍ය හැදෙනවා. ඊළඟ කන්නේ අපි මතු පිටපස්සේ පස්සෙන් ගන්න පෝෂක ද්‍රව්‍ය ගන්න ශාක හිටවන. ඒතකොට මොකද වෙන්නේ? ඒකට එයා මතු පිටපස්සෙන් ගන්නවා. අර කලින් තිබිච්ච පෝෂක ද්‍රව්‍ය සමහරව පොළොව යටට ගිහලා ආයි ගැඹුරු පස්සේ පෝෂක ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපිට මාරුවෙන් මාරුවට හිටවනකොට ඔහම භෝග මාරුව එමන ශස්‍ය මාරුව සිදු කරනකොට පස්සේ සෑම ඉස්තරයකම පෝෂක ද්‍රව්‍ය සමානව පවතිනවා, තුලනාත්මකව පවතිනවා. ඒ වගේම සෑම මට්ටමකින්ම පෝෂක ලැබෙන නිසා ඵලදාවත් ඉහළයි. ඒකම තව තියෙනවා. අපි මඤ්ඤොක්ක හිටවන්න පොළොව සකසන ආකාරය. බටු මිරිස් තක්කාලි වලට පොළොව සකසන ආකාරය. අපි ඊට පස්සේ මෑ දඹල වගේ දේවල් වලට පොළොව සකසන ආකාරය. දැන් පුරක්කම් ඊළඟට එහෙම නැත්නම් අපි මුං ඇට වගා කරනවා. එහෙම නැත්නම් තල වපුරනවා. ඒ වගාවන් සඳහා පොළොව සකසන ආකාරය වෙනස් වෙනවා. අන්න පොළොව සකසන ආකාරය වෙනස් වෙනකොට පාංශු ව්‍යුහය සකසන ආකාරය වෙනස් වීම නිසා පසේ තියෙන පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය තව තවත් වර්ධනය වෙලා පසේ තියෙන රසායනික හා ජෛව ගුණාංග තව තවත් ඉහළ ගිහිල්ලා පසේ ගුණාත්මක බව වැඩි වෙනවා. හරි. දැන් එතකොට අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ ඉගෙන ගත්ත දේවල් නැවත වතාවක් ඔයාලා පරිශීලනය කරන්න, ඒ කියන්නේ නැවත වතාවක් ඔයා බලන්න ඕනේ. ඔයාලා ටියුට් එක දැන් පුරවගත්ත ඔයාලා දැන් ඔය ලියාගත්ත සටහන දෙතුන් සැරයක් බලන්න. බලලා මම දවසක් හෙට හෝ අනිද්දා වෙනකොට මේ පාඩමේ වීඩියෝ එක රිලීස් කරනවා. ඒක රිලීස් කරපු ගමන්ම ඔයාලා කීප වතාවක් මේ වීඩියෝ එක බලන්න. කීප වතාවක් මේ වීඩියෝ එක බලලා ඊට පස්සේ ආයතරයක් ඔයාලා සටහන කියවනකොට ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙයි මේ පාඩම ගැන. හරිද? එතකොට මම දාන වීඩියෝ එක WhatsApp එකට දානතුරු ඉන්නේ නැතුව ඔයාලට බලා ගන්න පුළුවන් ශනිකවම ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එක බලන ගමන් ඒක යට තියෙනවා subscribe කියලා රතු බටන් එකක්. ඒ බටන් එක ක්ලික් කරන්න, ක්ලික් කරලා subscribe කරන්න. ඊට පස්සේ site එකේ තියෙන bell icon එක. ඒකට touch කරන්න. එතකොට touch කරලා ඒක all කියන එක ගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එක දාපු ගමන්ම ඔයාලට notification message එකක් එනවා මෙන්න වීඩියෝ එක දැම්මා කියලා. නැත්නම් සමහරවිට මම උදේ වීඩියෝ එක දානවා. මට තියෙන වැඩත් එක්ක සමහරවිට මම රැයට වීඩියෝ එක හැදිලා ක්‍රියේට් වෙලා වීඩියෝ එක අප්ලෝඩ් වෙන දානවා. රැය පාන්දර 2ට 3ට මේක අප්ලෝඩ් වෙලා ඉවරයි. මම සමහරවිට ඒක හරි ගියාද කියලා බලන්නේ උදේ 9ට 10ට. ඒක දාන්නේ හවස් වෙලා. ඒක ඔයාලට කාලේ ගිහිල්ලානේ. ඒ නිසා මේ වීඩියෝ එක ක්‍රියේට් වෙච්ච ගමන් ඔයාලට බලන්න පුළුවන් අර මම කියපු විදිහට කරලා. එහෙනම් අපි අදට පන්ති නතර කරනවා ඊළඟ දවසේ ඉඳලා. අයිබෝවන්.